රටට අවශ්‍ය කරන සියලුම මුදල් අපි ළඟ තිබුණත් අපි ඉන්නේ අධික විදුලි අර්බුදයක. 99.8%කටම විදුලි සැපයීම ලබා දීලා අවසන්. විදුලිය සැපයුම පිළිබඳ මේ රටේ ඕනෑම වෙලාවක ඉදිරි අවුරුදු 20 සඳහා සැලසුමක් තියෙනවා. මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1980. තීමලාණ්ඩු බලාගාරය දැන් ඉදිකිරීම සඳහා සූදානම් බලාගාරයක්. මේ කලබගෑනි හැම එකේම අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ස්වභාවික වායු පර්යන්තයක් ලැබෙන්නේ නැහැ. සෙන්ටිග්‍රේඩ් අන්ත 18කට දාලා බෙවුළු ඉන්න ඕනේ නැහැ. වායු සමීකරණ යන්ත්‍රයේ සෙන්ටිග්‍රේඩ් අන්ත 26 25ක වගේ උෂ්ණත්වය පවත්වාගෙන යෑම හොඳටම ප්‍රමාණවත් පහසුවෙන් වැඩක් කරන්න. අපි අවුරුදු 30ක් තිස්සේ මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. නමුත් ප්‍රශ්නේ විසඳුම තවමත් ළඟා වෙලා නැහැ. මේ ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව තුළ මේ විදුලි අවශ්‍යතාවය අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? මේ කාරණා සිටිය යුතුයි. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. සමහරු කියනවා ජීවිතය කියන්නේ ප්‍රශ්නවලට නිර්මාණශීලී උත්තර හෙවීම කියලා. හැබැයි එහෙම කිව්වට දැන් සමහර වෙලාවට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන අපි අත්දකිට අත්විදින සමහර ප්‍රශ්න එක්ක අපිට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුවත් මේ වෙද්දී බොහෝ දෙනෙකුට ඇති වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල රටේ තියෙන හැමෝම කතා වෙන හැමෝටම දැනෙන ප්‍රශ්න ගැන කතා කරද්දී බලශක්ති අර්බුදය කියලා කියන්නේ අපි හැමෝගම ජීවිතවලට යම් බලපෑමක් ඒත් එක්කම පීඩනයක් ඇති කරන ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඒ කතාව ඔහොම කියද්දී සමහර විට ඔබට නොදැනෙන්න පුළුවන්. හැබැයි පැයකට වතුර නැති වුණොත් කොහොමද ජීවත් වෙන්නේ? පැයකට දවසට පැය 24ක් තියෙනවා. එක පැයකට වතුර නැත්තම් විදුලි බලය නැති වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? හිතා ගන්න අමාරුයි නේද? ඉදිරියේදී විදුලි අර්බුදයකට බලශක්ති අර්බුදයකට අපේ රටට මුහුණ දීමට සිදුවේ හැකි බවට විද්‍යාඥයෝ කියනවා. පුරෝකථන තියෙනවා. මේ ප්‍රශ්නය ඍජුවම අපේ ජීවිතවලට දැනෙනවා. ඒ නිසා අපි කල්පනා කරා ප්‍රශ්නය ගැන කතා කරලා නොනැවතී ඉන්න ඉදිරියට ප්‍රශ්නය පිළිබඳව උත්තර හොයාගෙන යන්න අද කාලාත්‍රේ කතා බහ තුලින්. අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව බලශක්ති අර්බුදයට පෙනෙන විසඳුම. මේ ගැන කතා කරන්න අපි මේ මාතෘකාව ගැන කතා කරන්න අපිට තියෙන අපේ රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න හසල අත්දැකීම් තියෙන දැනුම තියෙන විද්වත් මණ්ඩලයකට ආරාධනා කරා. විද්වත් මණ්ඩලය ඇවිදින්න ඉන්නවා. මුලින්ම අපි හඳුනගමු අද සාකච්ඡාව සඳහා එකතු වන විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වෙනවා බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහත්මයා. ඒත් එක්කම අද අපි ආරාධනා කරා අපේ වැඩසටහන සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතාට. දෙදෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. ආචාර්යතුමා මේ රටේ බලශක්ති අර්බුදයක් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ වගේම ඉදිරි වසර කිහිපයේදී ඇතිවීමට නියමිත අර්බුදයක් පිළිබඳව පුරෝකථනක් තියෙනවා. රටේ දැනට පවතින අර්බුදය ගැන අපි මුලින්ම කතා කරමු. ඇත්තටම ඔය කියන තරමටම යකා කලුද? මම පියවරෙන් පියවර විග්‍රහ කරන්නම්. බොහොම ස්තුතියි මේ වැඩසටහනට සහභාගී වෙන්න ආරාධනා කළාට. අපි අවුරුදු 30ක් තිස්සේ මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. නමුත් ප්‍රශ්නේ විසඳුමක් තවමත් ළඟා වෙලා නැහැ. අනිත් රටවල් ප්‍රශ්නේ විසඳලා ඉදිරියට යනවා. ඒක තමයි අපිට ගෝලීය හෝ කලාපීය වශයෙන් පෙනෙන යථාර්ථය. උදාහරණයකින් පටන් ගන්නම්. තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්දියාවේ මට මතක ඇති කාලෙක ඉඳලා අවුරුදු පතා විදුලිය කැපුම් තිබුණා. නමුත් අවසාන වතාවට එහි ගිය වෙලාවේ එහි ප්‍රධාන ඉංජිනේරුවා මාත් එක්ක කිව්වා අන්තිම විදුලි කැපුම තිබුණේ 2017. දැන් ඒගොල්ලන්ට විදුලිය අතිරික්තයක් තියෙනවා කියලා. මේක තමයි සිද්ධ වෙන්නේ කලාපයේ අනිත් රටවල් වල. ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කරන්න මම උත්සාහ කළොත් මම මුලින්ම කියන්න කැමතියි මේ බලශක්තිය කියන වචනය අපේ රටේ වැරදියට පාවිච්චි කරන්නේ. විදුලි බල කියලා එක අමාත්‍යාංශයක් තියෙනවා, බලශක්ති කියලා තව අමාත්‍යාංශයක් තියෙනවා. විදුලි බලයත් බලශක්ති ප්‍රභේදයක්. කරුණු කාරණා බැලුවොත් මට පේන්නේ විදුලි බල අමාත්‍යාංශයකුයි
පෙට්‍රෝලියම් අමාත්‍යාංශයකුයි තමයි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම තේරුම් ගමු බලශක්තිය කියන්නේ ෆොසිල ඉන්ධන, විදුලිය, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය, දැව වලින් ගන්න බලශක්තියත් ඇතුළු මේ සියලුම ප්‍රභේදවල සංකලනයකට තමයි බලශක්තිය කියන්නේ. නමුත් මා හිතන ආකාරයට ඔබට මේ සාකච්ඡාවේදී යොමු විය යුත්තේ විදුලිය පිළිබඳ තියෙන ප්‍රශ්නයටයි. අපේ රටේ විදුලි සැපයුම මට මතක ඇති කාලෙක සිට ප්‍රශ්නයක තමයි හිටියේ. සමහර කාලවලට ප්‍රශ්නයක් නැති වගේ පෙනෙනවා. නමුත් ප්‍රශ්නය යටින් තියෙනවා. දැන් ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ විදුලි කැපුමක් ප්‍රශ්නයක් ගැන කවුරුත් කතා කළේ නෑනේ. ඉතින් ඒකට හේතුව මොකද්ද? කොවිඩ් නිසා විදුලි ඉල්ලුම වැඩි වුණේ නැහැ. ඉල්ලුම වැඩි වුණේ නැති නිසා අලුතෙන් බලාගාර හැදුවේ නැති වුණත් ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. නමුත් ප්‍රශ්නය මතු පිටින් නොපෙරුණාට යටින් බුරබුරා නැගෙමින් තිබුණා. දැන් මෙන්න විදුලි ඉල්ලුම වැඩි වේගන එනවා. එතකොට සැපයුම දෙන්න හැකියාවක් නැති තත්වයටපත් වෙනවා. ඉතින් අපි පසුව මේ ගැන විස්තරාත්මකව කටයුතු කතා කරමු. විදුලියේ සැපයුමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ධාරිතාව. පාසල් ශිෂ්‍යෝ පවා දන්නවා ඒක කිලෝ වොට් වලින් මනින ධාරිතාව. විශාල ජාතික වශයෙන් අපි කියද්දී අපි ඒක මෙගාවොට් වලින් අර්ථ දක්වනවා. එතකොට විදුලි ඉල්ලුම මෙගාවොට් කීයද කියලා මගෙන් අහනවා බොහොම අය. ඒගොල්ලෝ අහන්නේ රටේ උපරිම ඉල්ලුම ඇති වෙන වෙලාවට සමස්තයක් හැටියට මුළු රටේම විදුලියේ ඉල්ලුම කීයද කියන එක. මා දන්න ආකාරයට ඊයේ මේ ඉලක්කම 2700 ප්‍රමාණයට ළඟා වුණා. මේ අවුරුද්දට පුරෝකථනය 2900යි. ඔන්න විදුලි උපරිම ඉල්ලුම. මේ උපරිම ඉල්ලුම ඇති වෙන්නේ රාත්‍රී කාලයට. ඒකට හේතුව අපි ඔක්කොම දන්නවනේ. ආය අලුතෙන් කියන්න ඕනේ නෑනේ. අපි ගෙවල් දොරවල් වල උනත් විදුලිය උපරිම වශයෙන් භාවිතා කරන්නේ රාත්‍රියට. විදුලියේ දෙවෙනි අර්ථ දැක්වීම තමයි විදුලි ඒකක සංඛ්‍යාව. විදුලිය භාවිතා කරන ප්‍රමාණය කොච්චරද කියන එක. අපේ ගෙදර තියෙන විදුලි මීටරේ සටහන් වෙන්නේ ඒකක ගාන. අපි තාක්ෂණිකව ඒකට කියනවා කිලෝවොට් පැය. සාමාන්‍ය ව්‍යවහාරික කියන්නේ විදුලි ඒකක. යුනිට් කියලාත් කියනවා. ඉතින් අපි භාවිතා කරන ඉන්ධන හෝ ජල ප්‍රමාණය එහෙම නැතිනම් ගල් අඟුරු ප්‍රමාණය සමානුපාතික වෙනවා අපි භාවිතා කරන ඒකක සංඛ්‍යාවට. එතකොට මා කියන්න උත්සාහ කරන්නේ අපි විදුලිය ඉතිරි කිරීමක් කළොත් විදුලි ඒකක භාවිතය අඩු වෙනවා. ඊට සමානුපාතිකව ඉන්ධන හෝ ජලය හෝ සුළං බලය හෝ සූර්යතාපය භාවිතා කිරීමේ ප්‍රමාණය අඩු වෙනවා. අපේ ඉල්ලුම රැයට අඩුවීමක් කළොත් එතකොට පද්ධතියට සැපයුමට අවශ්‍ය මුළු ධාරිතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි වැඩි වෙන පැත්තත්. ඉතින් රටේ තියෙන අර්බුදය මෙන්න මේ ආකාරයයි අපි කෙටියෙන් කිව්වොත්. මේ අර්බුදය බලාපොරොත්තු නොවුන එකක් නෙමෙයි. කෙනෙකුට කියන්න පුළුවන් ජනේලේ ඇරලා බලන්න වහින්නේ නෑ නේද? වෙලාව රාත්‍රී 7යි ඉර පායන්නේ නෑ නේද? සුළඟ හමන්නේ නෑ නේද? ඔව් ඒ කරුණු ඔක්කොම ඇත්තයි. ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල සුළඟ ඉතාම අඩුයි. ඒක හැමෝම දන්නවා. රැයට ඉර පායන්නේ නෑ. එම නිසා සූර්ය බලාගාර වලට විදුලිය නිෂ්පාදනය කරන්න බෑ රැයට. කුඩා ජල විදුලි බලාගාරත් විශාල දල විදුලි බලාගාරත් ඉතා සීමිත ලෙස විතරයි විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් මේ වකවානුවේ. මේ කරුණු අලුත් සොයා ගැනීම නෙමේ. සමහර මාධ්‍යයත් සමහර පුද්ගලයොත් මේ අලුත් සොයා ගැනීම හැටියට වහින්නේ නෑ නේද කියලා කියනවා. මේ කරුණු දැනගෙන තමයි පද්ධතිය සැලසුම් කරන්නේ. ඉතින් වැඩි වෙන ඉල්ලුමට අදාළ විදුලි බලාගාර කලට වේලාවට හැදුවේ නැතිනම් ඒ කියන්නේ එතන අර්බුදයක්. මා කියන්න උත්සාහ කරන්නේ රටේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. අපි ඒක පැත්තකින් තියමු. ඒක ගැන අපි හොඳට දන්නවා. ඒක අලුතෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මා කියන්න උත්සාහ කරන්නේ රටට අවශ්‍ය කරන සියලුම මුදල් අපි ළඟ තිබුණත් අපි ඉන්නේ අධික විදුලි අර්බුදයක. හොඳයි. ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය අපිට මතක් කරන්න පුළුවන්ද? කොයි වගේද පරිභෝජනය? ඔව්. විදුලි පරිභෝජනයේ විදිහට සැලකුවොත් ආචාර්ය සියමලා පිටිය මහත්මයා පැහැදිලි කළා
රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපිට අවශ්‍ය කරන ධාරිතාවය, ඒ වගේම දිවා කාලයේදී විදුලි ඉල්ලුම් සපුරාලීමට අවශ්‍ය කරන ධාරිතාවය, මේ කාරණාත් එක්ක දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවට් පැය වලින් පැහැදිලි කරොත් එහෙම ඒකකය ගිගාවට් පැය ඊයේ දිනේ අපි සැලකුවොත් ගිගාවට් පැය 45ක විතර අවශ්‍යතාවයක් ඊයේ තිබුණා. හැබැයි මෙතනදී යම් සත්‍ය තත්ත්වයක්ම නෙවෙයි, මොකද ඊයේ රාත්‍රී කාලයේදී සමහර ප්‍රදේශවල විදුලි සැපයුම සීමා කිරීමක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඉතින් මේ තත්ත්වය තුළ දැනට පවතින වාර්තා අනුව ඊයේ දිනේදී ගිගාවට් පැය 45ක වගේ අවශ්‍යතාවයක් පද්ධතිය පැවතියා. රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ ධාරිතාවය පිළිබඳව අපේ ආචාර්ය සීමලා පිටිය මහත්මයා පැහැදිලි කළා. අපි සාමාන්‍යයෙන් දෛනික විදුලි අවශ්‍යතාවය සලකන්නේ එක් දිනයකදී අපේ කටයුතු කරගන්න, එහෙම නැත්නම් රටේ සමස්ත විදුලි පරිභෝගකයන්ට අවශ්‍ය කරන ධාරිතාවය. මේ රටේ විදුලි පරිභෝගකයන් මිලියන 7කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ අයගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන විදුලි ඒකක ප්‍රමාණය විදිහට තමයි දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවට් පැය 45ක් විදිහට ඊයේ දිනේදී වාර්තා වුණේ. සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාවයට පරිභෝජන අවශ්‍යතාවයට සරලන ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ලංකාවට අපේ බලාගාරවලට හැකියාව තියෙනවද? මෙහෙම ඒ කාරණාව මෙහෙම පැහැදිලි කරමු. අපි දැන් අපේ ජන්න සම්මිශ්‍රණය සැලකුවොත් අපේ ජන්න සම්මිශ්‍රණයේ තියෙනවා තාප බලාගාර තිබෙනවා, ගල්ලංගුරු බලාගාර, අනිකුත් පෙට්‍රෝලියම් ඉන්ධන භාවිතා කරන බලාගාර, ඩීසල් බලාගාර, දැවිතෙල් බලාගාර, නැෆ්තා බලාගාර, මේ වගේ බලාගාර. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති බලාගාර, විශාල පරිමාණ ජල විදුලි බලාගාර, මෙගාවට් 1390ක් විතර තියෙනවා විශාල පරිමාණ ජල විදුලි බලාගාර. ඊට පස්සේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර මෙගාවට් 420 ගාණක් තියෙනවා, 727ක් විතර. ඊළඟට සුළං බලාගාර තියෙනවා මෙගාවට් 248ක් විතර. ඒ වගේම සූර්ය බලාගාර සැලකුවොත් විදුලි පාරිභෝගකයන් තමන්ගේ වහල මත සවි කරන බලාගාර තියෙනවා මෙගාවට් 410කට වැඩි ප්‍රමාණයක්. ඊට අමතරව භූමිය මත සවි කරන බලාගාරත් තියෙනවා මෙගාවට් 96ක් විතර. මේ වගේ බලාගාර සම්මිශ්‍රණයකින් තමයි අපේ ජන්න ධාරිතාවය සමන්විත වෙලා තියෙන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ සියල්ලම එකතුව සැලකුවොත් එහෙම මෙගාවට් 4400ක් වගේ වෙනවා. සරල ගණිතයෙන් හිතුවොත් හිතෙන්න පුළුවන් රාත්‍රී කාලයේ ඉහළ විදුලි ඉල්ලුම් අවශ්‍යතාවය තියෙන්නේ මෙගාවට් 2400-500ක් වගේ නම් ඇයි මේ 4400 තියෙන තැනකින් මේක දෙන්න බැරි? ඒක මම හිතන්නේ අපේ ආචාර්ය සීමලා පිටිය මහත්මයා පැහැදිලි කරා. රාත්‍රී කාලයේදී ඉර පායන්නේ නැහැ. ඒ වගේම සමහර කාල සීමාවන් තිබෙනවා අපිට අවශ්‍ය කරන විදුලි ජනනය සඳහා ජල විදුලි බලාගාර උපයෝග කරගන්න බැරි. උදාහරණයක් විදිහට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වන කාල සීමාව තුළ ජල විදුලි නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් සීමා වෙන එකට කාලගුණ තත්ත්වය බලපානවා. ඒ වගේම එළඹෙන යලකන්නේට ජලාශ සකස් කරලා තියෙන්නේ ජල විදුලි නිෂ්පාදනයට පමණක් නෙවෙයි. විශේෂයෙන්ම වාරි මාර්ග කටයුතු, එහෙම නැත්නම් කෘෂිකාර්මික කටයුතු වල ජලය නිදහස් කරන්න, ඒ වගේම පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න, මේ වගේ වෙනත් ප්‍රමුඛතාවයන් එක්ක තමයි ජල විදුලි නිෂ්පාදනය සිදු කරන්නේ. ඉතින් අපිට මේ ජලාශවල ජලය තිබූ පමණින්ම ජල විදුලි නිෂ්පාදනය අවශ්‍ය කරන විදිහට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. මේ කාරණාවත් එක්ක අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේදී තියෙන ජන්නධාරිතාවය සමහර අවස්ථාවල ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ බලාගාර දැන් මෙගාවට් 2700ක් අපිට බලාගාර වලින් අවශ්‍ය කරන, එහෙම නැත්නම් 2500ක් විතර බලාගාර වලින් දෙන්න අවශ්‍ය නම් අපිට මේ බලාගාර තිබිය යුතුයි. බලාගාර විදිහට තිබ්බට ක්‍රියාත්මක කරන්න බැරි නම් යම් යම් සීමාවන් තියෙනවා නම් ඒ අවස්ථාවේදී විදුලි නිෂ්පාදනය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ කාරණාත් එක්ක මේ දිනවල සමහර බලාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ සැලකුවොත් ජන්‍යන්ත්‍ර 3ක් තියෙනවා මෙගාවට් 300 බැගින් වෙන. ජන්‍යන්ත්‍ර 2යි ක්‍රියාත්මක වෙන්නේ පූර්ණ ධාරිතාවයෙන්. තුන්වෙනි ජන්‍යන්ත්‍රය මේ වෙනිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ජල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් යම් යම් සීමාවන් තිබෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක අපිට විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඉහළ විදුලි ඉල්ලුම් සපුරාලීමේ අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය ජය ගන්න ආකාරයේ කෙටි කාලින විසඳුම් තියෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍ය කාලින විසඳුම් තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලින විසඳුම් තියෙනවා. ඉතින් මේ කියන කාරණාත් එක්ක තමයි අපි මේ පද්ධතිය අවශ්‍යතාවය එහෙම නැත්නම් විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ කාරණාව සාකච්ඡා කළ යුත්තේ. හොඳයි. ඔබතුමා මේ කිව්වා කාලයක් තිස්සේ අපේ රටේ බලශක්ති අර්බුදය පිළිබඳව අඳුරු හෙවන තිබ්බා කියලා. හැබැයි අපි ඒක අමතක කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිනවා. අද මේ අපි ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඔය කලින් තිබ්බ තත්ත්වය අපි හිතාමතා අමතක කරලා දාපු නිසාද? ඇයි ඒ කාලේ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අපි යමක් කරේ නැත්තේ?
කාට අමතක වුණත් මට නම් අමතක වෙන්නේ නැහැ. මොකද විදුලිය සැපයුම පිළිබඳ මේ රටේ ඕනෑම වෙලාවක ඉදිරි අවුරුදු 20 සඳහා සැලසුමක් තියෙනවා. ඒ සැලසුම මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1980. එතන ඉඳලා 1990 දක්වා ඒ සැලසුම් යවත් කාලීන කරලා 1990 සිට අවුරුදු පතා යවත් කාලීන කරන 20 අවුරුදු සැලැස්මක් මේ රටේ ඕනෑම වෙලාවක තිබුණා. ඉතින් කෙනෙක් කියනවා නම් හිතුවේ නෑ, සැලසුම් හැදුවේ නෑ, කරගන්න බෑ. ඒකේ සත්‍යතාවයක් නෑ. ඒ වාර්තා මහජනයාටත් විවෘතයි. 1990 ඉඳලා මහජනයාට විවෘතයි. මොකද මම හොඳටම දන්නවා මමයි ඒ කාර්යයට සම්බන්ධ වෙලා හිටියේ 1990. ඉතින් මේ ප්‍රශ්නය මතුවෙන වාරයක් පාසා විවිධ සාකච්ඡා පැවැත්වෙනවා. විවිධ රැස්වීම් පැවැත්වෙනවා. තීරණ ගැනීමේ උත්සාහයන් තියෙනවා. නමුත් ප්‍රශ්නයට හරි විසඳුමක් નિયમિત කලට වේලාවට ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නෙට තියෙන එක විසඳුමක් නෙමෙයි. රට වටේම මූද තියෙනවා. දවස අවුරුද්ද පුරාම ඉර පායනවා කිව්වට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මම කිව්වනේ රැට ඉර පායන්නේ නැහැ කියලා. මම අලුතෙන් අපි ඉගෙන ගන්න ඕනේ නැහැනේ. ඉතින් විවිධ බලාගාරවල සංකලනයක් හැටියට තමයි රටේ විදුලි ඉල්ලුම සපුරාලන්න හැකියාව ලැබෙන්නේ. සහ ඒ බලාගාර සම්බන්ධයෙන් තීරණ ගත්තම ඒ තීරණ අවසානය දක්වා ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න ඕන. අන්න එතනයි මම ප්‍රශ්නය දකින්නේ. විදුලි බලාගාරයක් සම්බන්ධයෙන් දීර්ඝකාලීන සැලැස්මේ සඳහන් වෙනවා. එකක් නෙමෙයි කීපයක්. අපිට ඕනනම් ඒ කරුණු අරගෙන බලන්න පුළුවන්. 2015 සැලසුමේ අද ගැන මොකද කිව්වේ? 2018 සැලසුමේ අද ගැන මොකද කිව්වේ? ඒ සැලසුමේ කියපු කතන්දරේ අද ක්‍රියාත්මක වුණාද නැද්ද? ඒ කුමන බලාගාරයේද අහෝසි කළේ? කවුද ඒක අහෝසි කළේ? ඒ ඔක්කොම ඔබ කැමති නම් අපිට එකින් එක අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. අපි සාකච්ඡා කරමු. හරි. 2015 විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරපු සැලැස්ම අරගෙන බලමු. ඔබට අවශ්‍ය නම් මේක මාළඟ තියෙනවා. නමුත් අපි පොදුවේ කතා කරමු. ඒ සැලසුමේ තිබුණා විශාල ප්‍රමාණයේ බලාගාර දෙකක්. එකක් ත්‍රිකුණාමලයේ බලාගාරය. එක ගල්ලඟුරු බලාගාරයක්. සාම්පූර් කියන බලාගාරය. ඒ වගේම 2017 දී කෙරවල පිටියේ ක්‍රියාත්මක විය යුතු ස්වභාවික වායු බලාගාරය. මේ බලාගාර දෙකින් එකක්වත් තියනවද අද අපිට? නැහැ. තවත් විවිධ බලාගාර තිබුණා. නමුත් ප්‍රධාන එකක් නැති වුණාම ඒකේ බලපෑම ඊටාම වැඩි. ඉතින් ත්‍රිකුණාමලයේ බලාගාරයට මොකද වුනේ? 2015 ඒ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කරන්න සූදානම් තත්ත්වයේ තිබුණේ. 2013 තමයි ගිවිසුම් අත්සන් කළේ. ඉන්දියානු රජයත් ශ්‍රී ලංකාවත් අතර සහයෝගිතා ගිවිසුමක් යටතේ තමයි ඒක ඉදිකරන්න රජය තීරණය කරලා තිබුණේ. නමුත් 2015 දී හිටි ගමන් ඒ බලාගාරය අහෝසි කළා. අහෝසි කළේ දේශපාලන අධිකාරිය. දේශපාලන අධිකාරිය මෙහෙවපු පුද්ගලයන් දෙන්න. නම් වශයෙන් මම කියන්න අවශ්‍ය නැහැ. ජනතාව දන්නවා කවුද කියලා. හරි? ඉතින් ඒ බලාගාරයේ ගිය අවුරුද්දේ විදුලිය නිෂ්පාදනය කිරීමට නියමිතව තිබුණා. මෙගාවොට් 500ක්. මෙගාවොට් 500ක්. ඒ මෙගාවොට් 500 තිබුණා නම් අද මේ වැඩසටහන තියෙන්නේ නැහැ. මේ වැඩසටහන අවශ්‍ය නැහැ. විදුලි අර්බුදයක් ගැන ජනතාව කතා කරන්නේ නැහැ. බොහෝ විට ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් ගැන ජනතාව කතා කරන්නේ නැහැ. ඔබ කියන්නේ එය එසේ වුණා නම් විදුලි කප්පාදුවකට නොයා ඉන්න තිබ්බ කියලා? අනිවාර්යයෙන්ම. මම ඉලක්කම් වශයෙන් කියන්න. මේ රටේ විදුලි ඉල්ලුම මා බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ මැදට අගභාගයට යද්දී උපරිම ඉල්ලුම මේ අවුරුද්දේ මෙගාවොට් 2900ක් වෙයි කියලා. ජල විදුලිය, සුළං බලය, සූර්ය බලය නැති වුණත් අපිට නොරොච්චෝලේ මෙගාවොට් 900ක බලාගාරයක් තියෙනවා. සාම්පූර් ඉදිකිරීමට නියමිතව ඉදි නොකර මෙගාවොට් 500යි. තෙල් බලාගාර තියෙනවා මෙගාවොට් 1100ක්. මේ ටික ඔක්කොම එකතු කරපුවාම 1400යි, 1100යි, එතන 2500යි. ජල විදුලි බලාගාර වලින් විශාල ප්‍රමාණයේ සහ කුඩා ප්‍රමාණයේ ඊටාම අඩු නියං තත්වයේ යටතේ වුණත්
රාත්‍රියට ජලය දවස පුරා ජලය එකතු කරලා රාත්‍රියට මෙගවට් 500ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. අන්න ඒකයි මම කිව්වේ විදුලි කැපුමක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් සාම්පූර් බලාගාරේ නැහැනේ. ත්‍රිකෝණාමලයට ගිහිල්ලා බලන්න, හොඳට බලන්න, එහෙ මෙහෙ බලන්න, හැමතැනම ගිහින් බලන්න ඒ බලාගාරේ නැහැ. ඉතින් ඒ බලාගාරේ නැති නිසා ඊළඟට මොකද කළේ? ඊළඟට 2017 ඉදිකර ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ස්වභාවික වායු බලාගාරයක් තිබුණා. ඒ බලාගාරයට මිල ගණන් කැඳෙව්වා. ඒ මිල ගණන් කඳවලා ඒ ගැන තීරණය ගත්තේ වසර 2020 දී. 17 කරන්න තිබුණ වැඩි. අවුරුදු 3කට පස්සේ. අවුරුදු 3ක් ප්‍රමාදයි. දැන් ඒක හැදෙමින් පවතිනවා. ඒ බලාගාරයේ ක්‍රියාත්මක කරන්න ස්වභාවික වායු ඕනනි. 2015 සිට 19 දක්වාම දේශපාලන අධිකාරියෙක් හඹා දෙමින් හිටියා. කවුද ස්වභාවික වායු පර්යන්තය හදන කොන්ත්‍රාත්කරු කියලා. ඒ කොන්ත්‍රාත්කරු ගැන තීරණයක් ලැබුණේ නැහැ 2019 20 වෙනකම්ම. ඊළඟට අපිට ආරංචි වුණා විදුලි බල මණ්ඩලය මෙන්න විවෘත මිල ගණන් කැඳවීමක් කළා. ඒ කැඳවීම කරලා යන අතරතුරේ මෙන්න තව යෝජනාවක් ඇවිල්ලා දැන් කවුරුත් දන්න නිව් ෆෝර්ට්‍රස් කියන එක. මගේ උපකල්පනය මේකයි. මේ කලබගෑනි හැම එකේම අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ස්වභාවික වායු පර්යන්තයක් ලැබෙන්නේ නැහැ. ඇයි එක් කොන්ත්‍රාත්කරුවෙක් මෙහාට මේ දේශපාලනඥයෙක් මෙහාට ඒක අදින්න උත්සාහ කරනවා. තව කොන්ත්‍රාත්කරුවෙක් අනිත් පැත්තට අදින්න උත්සාහ කරනවා. අවසාන ප්‍රතිඵලයේ සමහර විට නඩු හබ වෙන්න පුළුවන්. බලාගාරයක් හැදෙන්නේ නැහැ. ඉතින් අවසානයේදී අපි මේ වැඩසටහන් පවත්වනවා විදුලි අර්බුදයක් ගැන. විදුලි අර්බුදය ඇති වුණේ මොකද? කවුද ඇති කළේ කියන එක ඉතාම පැහැදිලි. තවත් ඕනනම් මම මේක විස්තර කරන්නම්. හොඳයි. දැනට මේ අපේ රටේ අපිට අවශ්‍ය පරිදි විදුලිය නිෂ්පාදනය කරන්න, ජනනය කරන්න භාවිතා කරන බලාගාර මොනවද? ඒ බලාගාර වලින් අපිට ලැබෙන මේ විදුලි බලය කොයිතරම්ද කියන කාරණාව අපි කතා කරමු. ඔව් දැන් අපි බලාගාර සම්මිශ්‍රණය සැලකුවොත් මම මුලිනුත් පැහැදිලි කළා අපේ ජල විදුලි බලාගාර තියෙනවා මෙගාවට් 1390ක් විතර. ඒ වගේම කුඩා පරිමාණ ජල විදුලි බලාගාර තියෙනවා මෙගාවට් 427ක්. ඒ වගේම සුළං බලාගාර සැලකුවොත් වහල මත සවිකරන සූර්ය බලාගාර තිබෙනවා මෙගාවට් 410ක් විතර. ඒ වගේම භූමිය මත ඉදි කරලා තිබෙන සූර්ය බලාගාර තියෙනවා මෙගාවට් 96ක් විතර. ඊට අමතරව සුළං බලාගාර විදිහට මේ වෙන විට පවතිනවා විශාල පරිමාණ සුළං බලාගාරයකුත් එක්ක මෙගාවට් 248ක්. ජෛව ස්කන්ධ බලාගාර මෙගාවට් 50කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරලා ක්‍රියාත්මක වෙන මෙගාවට් 10ක වගේ බලාගාරයක් තියෙනවා. ඊට අමතරව ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ මෙගාවට් 900ක් විතර තිබෙනවා. ඊළඟට ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තාප්ප බලාගාර මෙගාවට් 630ක් විතර තිබෙනවා. පුද්ගලික අංශයට අයත් බලාගාරත් මෙගාවට් 500ක් විතර තිබෙනවා. මේ තමයි අපේ රටේ ජන සම්මිශ්‍රණයේ විදිහට එක් එක් ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය සඳහා භාවිතා කරන්න අපිට තියෙන බලාගාර. මේ බලාගාර වලින් තමයි අපි අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ. ඉතින් අර මුලින් කිව්වා වගේම යම් යම් බලාගාර දැන් උදාහරණයක් විදිහට ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ මේ වෙනිට ජනයන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙගාවට් 300ක ධාරිතාවයේ අඩුවක් අපිට එතනින් තියෙනවා. මෙගාවට් 300ක් කිව්වට දැන් පද්ධතියට එකතු වෙන්නේ මෙගාවට් 270ක් විතර. මේ බලාගාරවල ස්ථාපිත ධාරිතාවය කිව්වට ඒ ස්ථාපිත ධාරිතාවෙන් කොටසක් ඒ කියන්නේ යම් කොටසක් භාවිතා වෙනවා ඒ බලාගාරයේම කටයුතු වලට. ඒ භාවිතා නොවෙන්නේ ඩොලර් ගැටලුවත් එක්ක අපිට ගල්ලංගුරු මිලදී ගැනීමෙන් නොහැකියාව නිසාද? නෑ. ඒකට මූලික වශයෙන්ම හේතුවන් තාක්ෂණික ගැටලුවක් විශේෂයෙන්ම බලාගාරයේ අලුත්දෙඩියා කටයුත්තකට තමයි ඒ බලාගාරය ක්‍රියා විරහිත කරලා තිබෙන්නේ. එනතු ගල්ලංගුරු සැපීම හෝ ඒ ගල්ලංගුරු වල තත්ත්වයෙන් හින්දා නෙමෙයි. ඒ බලාගාරය අපිට මතක නම් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා පද්ධතිය පූර්ණ බිඳ වැටීමක් වුණා. ඒ බිඳ වැටීමත් සමග ඒ වෙලාවේ මේ ජනයන්ත්‍ර තුනෙන් දෙකක් ක්‍රියාත්මක වෙමින් පැවතියා. එක් ජනයන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නවත්තලා තියෙන අපි දන්න බලාගාර නඩත්තු කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම නිසි කලට ඒ නඩත්තු කටයුතු ක්‍රියාත්මක නොවීමත් ජනයන්ත්‍රවල යහපැවැත්මට එහෙම නැත්නම් විදුලි ජනනයට බලපානවා. ඉතින් ඒ නිසා ඒ ජනයන්ත්‍රවල නඩත්තු කටයුතුත් ඒ ආකාරයට සිදු කළ යුතුයි. ඉතින් ඒකත් එක්ක ඇති වුණු බිඳ වැටීමත් සමග ජනයන්ත්‍ර අක්‍රිය වුණා. ඒ අක්‍රිය වීමත් සමග යම් යම් ගැටලු මතුවුණා නැවත පද්ධතියට සම්බන්ධ කර ගැනීමට. දැන්ටත් තුන්වෙනි ජනයන්ත්‍රයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඉතින් මේ කාරණාවින්ද තමයි ජනයන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ. නමුත් අනිකුත් බලාගාර සැලකුවොත් අපේ ජල විදුලි ජනනය සම්බන්ධව යම් ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාවන් ඒක අපි හැමදාම අත්විඳ දෙයක්.
වර්ෂයේ ඕනෑම කාල සීමාවකදී වර්ෂයේ ජනවාරි ඉඳලා අප්‍රේල් වගේ කාල සීමාව තුළ ජල විදුලි නිෂ්පාදනයේ යම් ප්‍රමාණයකින් පහළ යාමක් සිදු වෙනවා. ඉතින් මේ කාරණා එක්ක තමයි අපේ පද්ධතියේ ජන සම්මිශ්‍රණය ක්‍රියාත්මක වන්නේ. නමුත් ඉදිරි සැලසුම් විදිහට අපි දැන් මේ වෙන විටත් ක්‍රියාත්මක වෙන රජයේ ප්‍රතිපත්තිමේ ඉලක්කය 70%ක විදුලි අවශ්‍යතාවය 2030 වර්ෂය වෙන විට 70%ක විදුලි අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති බලාගාර වලින් ලබා ගන්න. මෙතනදී ඒ ඉලක්කය පොදු ප්‍රතිපත්තිමේ ඉලක්කයක් නොවේ. ඒක සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරී සැලැස්මක් දැන්ටත් ක්‍රියාත්මක වෙනවා. ආචාර්ය සීපලාපිටිය මහත්මයා මතු කළ දුක්ඛාලන ජන සැලැස්ම තුළ තිබෙන බලාගාර නිසි කාල සීමාව තුළ ඉදිකිරීමේ අවශ්‍යතාවය අපි දන්නවා. පද්ධතියේ විදුලි අවශ්‍යතාවයත් ඉහළ යනවා. මේ විදුලි අවශ්‍යතාව හැමදාම ඒකාකාරව තියෙන තත්වයක් නෙමෙයි. මොකද ජනතාවගේ ජීවන තත්ත්වයන් වෙනස් වීම, එයාගේ සංවර්ධන කටයුතු මේවත් එක්ක විදුලි අවශ්‍යතාවයත් ඉහළ යනවා. ඉතින් මේ කාරණා එක්ක තමයි දුක්ඛාලන ජන සැලැස්ම සකස් වෙන්නේ. ඉතින් දුක්ඛාලන ජන සැලැස්ම යටතේ හඳුනා ගන්නා බලාගාර අනිවාර්යෙන් ඒ කාල සීමාවන් තුළ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුලින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. මේ අපි ලබා ගන්න පළවෙනි විරාමයේ. විරාමයෙන් අනතුරු අපි තව දුරටත් මේ වෙන විට අපි හැමෝටම දැවෙන ප්‍රශ්නය බලශක්ති අර්බුදය ගැන කතා කරමු. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව බලශක්ති අර්බුදයට පෙනෙන විසඳුම්. ආචාර්යතුමා මේ අපේ රට කෘෂිකාර්මික රටක් නේ නිසා කෘෂිකර්මාන්තය සඳහා ජලය නිකුත් කිරීම අනිවාර්යයි. නැත්තම් කන්න බොන්නත් නැති වෙනවා. විදුලිය නිෂ්පාදනය කිරීම සඳහාත් ජලය අවශ්‍ය වෙනවා. මේ කාරණා දෙකටම පොදු වෙන්නේ ජලාශ. කෘෂිකර්ම කටයුතු සඳහා ජලය නිකුත් කිරීමේදී ජලාශ වලින් අඩුවන ජල ප්‍රමාණය විදුලිය ජනනය කිරීම සඳහා බාධාවක් ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? ඒක අපේ විග්‍රහ කළ යුත්තේ මෙන්න මේ ආකාරයටයි. කැලණිගඟ ආශ්‍රිතව කවුරුත් දන්න විදිහට 1950 සිට විදුලි බලාගාර ඉදි කළා. ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මයාගේ සංකල්පය ක්‍රියාත්මක වුණේ 1950 සිට. ලක්ෂපාන විදුලි බල සංකීර්ණය කියන්නේ ඒ බලාගාර සමූහයට කියන තනි නම. මේ ලක්ෂපාන විදුලි බල සංකීර්ණය කැලණිගඟේ නිසා ඒක තෙත් කලාපයට ගලා යන නිසාත් ලක්ෂපාන බලාගාර ක්‍රියාත්මක කිරීමේදී වාරිමාර්ග කටයුතු සඳහා ජලය නිදහස් කිරීම ඒ සඳහා විශේෂ බාධාවක් වෙන්නේ නැහැ. මම වෙන වචනයකින් කිව්වොත් විදුලි නිෂ්පාදනය විදුලි බල මණ්ඩලයට කැමති ආකාරයට හසුරවීමේ හැකියාවක් තියෙනවා කැලණිගඟේ තියෙන බලාගාරවල. යම්කිසි අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. කැලණිගඟේ තියෙනවා බීමට ජලය ගන්නා ස්ථාන කීපයක්, විශේෂයෙන්ම අඹතලේ. එතකොට විශේෂ අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. නියඟයක් ඊටාම දරුණු තත්වයට ආවොත් කොළඹට වතුර සැපීම සඳහා ලක්ෂපාණයෙන් ජලය නිදහස් කිරීමේ අවශ්‍යතාවය එන්න පුළුවන්. ඒක මීට කලින් ඇති වෙලා තියෙනවා. ඒ ඇරෙන්න විශේෂ බාධක මොකුත් නැහැ. නමුත් මහවැලි ව්‍යාපාරය ඒක බහුකාර්ය ව්‍යාපාරයක් හැටියටමයි ඒක ඉදිකලේ. ඇත්තටම ඒ බලාගාර ඉදිකලේ මහවැලි අමාත්‍යාංශය. විදුලි බල මණ්ඩලයේ ඒක ක්‍රියාකාරී සහයෝගිතාවයක් පමණයි දුන්නේ. දැන් විදුලි බල මණ්ඩලය තමයි ඒ බලාගාර ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ මහවැලි අධිකාරියත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත් එකතු වෙලා වෙනත් ආයතනත් එකතු වෙලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ඔක්කොම එකතු වෙලා හදන සැලැස්මක් අනුව තමයි ජලය නිදහස් කරන්නේ මහවැලි ජලාශ වලින්. එතකොට කෙනෙකුට දැක්කොත් අර වික්ටෝරියා ජලාශයේ ගොඩක් ජලය තියෙනවනේ මේ විදුලි බල මණ්ඩලේ නෑ කියන්නේ මොකද කියලා ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ලේඛනගත කරලා ඇති. ඒවායේ තියෙන ජල ප්‍රමාණය මනින මිනුම් උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා. නිදහස් කරන වතුර ප්‍රමාණය සටහන් වෙනවා. එම නිසා වාරිමාර්ග කටයුතු සඳහාත් විදුලි නිෂ්පාදනය සඳහාත් ජලය නිදහස් කරන්නේ යම්කිසි එකඟතාවයක තියෙන ක්‍රමවේදයක් අනුව. තව නොයෙකුත් සීමාවන් සහ අවශ්‍යතාවයන් තියෙන. උදාහරණයක් හැටියට කටුගස්තොට පැත්තේ ඉන්න අය දන්නවා පොල්ගොල්ල වේල්ල. පොල්ගොල්ල වේල්ලෙන් මහවැලි ගඟේ ජලය පොල්ගොල්ලේදී හරවනවා උකුවෙලට.
ඒ උකුවෙල හරහා යන ජලය මහවැලි H කලාපයේ ඒ කියන්නේ විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පෝෂණය කිරීම සඳහා ජලය මුදා හරිනවා. එතකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්තරා කාලයක වාරිමාර්ග කටයුතු සඳහා ජලය විශාල වශයෙන් අවශ්‍ය නම් උකුවෙලින් මහවැලි ගඟේ ජලය හරවලා උකුවෙල හරහා මුදා හරිනවා. බලාගාර හරහා තමයි මුදා හරින්නේ. නමුත් කරුණු කාරණා නොදන්න කෙනෙක් කියන්න පුළුවන් ඇයි මේ තරම් වතුර මෙහි යවන්නේ? ගඟ දිගේ පහළට යවුවා නම් තව බලාගාර 3ක් තියෙනවනේ. වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ. අතන බලාගාර 3යි, මේ මාර්ගයේ බලාගාර 2යි. මෙතන මොනවා හරි වංචාවක් තියෙනවා. ඒ කරුණුත් අපිට ඇහෙනවනේ. ඉතින් නමුත් එහෙම වෙන්නේ නැහැ. ආයතන කීපයක් එකතු වෙලා කරන සැලසුමක් අනුව තමයි ජලය නිදහස් කරන්නේ. අපි තව ජලාශ දෙකක් ගැන කතා කරමු. කුකුලේ ජලාශය. ඒක කුඩා ජලාශයක්. ඒක කළු ගඟේ තියෙන්නේ. ඒකේ විදුලි නිෂ්පාදනය සඳහා පමණයි භාවිතා කරන්නේ. කුකුලේ ජලාශය විශාලයට තිබුණා නම් අපිට කුකුලේ ජලාශය භාවිත කරන්න තිබුණා කළුගඟ නිම්නයේ තියෙන අති පීඩාකාරී ගම් වතුර උදුර පාලනය කරන්න. නමුත් ඒ කාලේ හිටිය ජනතාව රාජ්‍ය නොවන සංවිධාන කිව්වා කුකුලේ ජලාශය ලොකු කරන්න එපා. කුඩාවට හදන්න. තව එක ජලාශයක් තියෙනවා සමනලවැව ජලාශය. සමනලවැව ජලාශයේත් පහළ යම්කිසි වාරිමාර්ග කටයුතු සඳහා ජලය භාවිතයක් තියෙනවා. එතන යම්කිසි පදනමක් ඇතුව තමයි ජලය නිදහස් කරන්නේ. ඉතින් මේ කරුණු ඔක්කොම සලකා බැලුවොත් විදුලිය සැපයුමත් වාරිමාර්ගය සඳහා ජලයත් බීමට ජලයත් කියන කරුණු තුනේම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා තමයි ජලාශවලින් ජලය මුදා හරින්නේ. හැබැයි මේ මුදා හරින්නේ හැම වෙලාවෙම බලාගාරයක් කරා. නමුත් මේ මුදා හරින කාලවකවානුව අපි උදාහරණයක් ඇටියට මෙහෙම ගමුකෝ. විදුලි බල මණ්ඩලය කැමති ජලය එකතු කරලා අද රැයට විදුලි ඉල්ලුම සැපීමට ඒ බලාගාර ක්‍රියාත්මක කරන්න. මහවැලි අධිකාරිය කියනවා එහෙම බෑ. දවස පුරාම අහවල් ප්‍රදේශයට වාරිමාර්ග කටයුතු සඳහා ජලය මුදා හරින්න ඕන. මෙන්න යම්කිසි ගැටුමක් නෙමෙයි මම කියන්නේ විවිධ අවශ්‍යතාවයන්. නමුත් එතෙන්දී ප්‍රමුඛතාවයේ තියෙන්නේ මහවැලි අධිකාරියට. විදුලි බල මණ්ඩලයට නෙවෙයි. ඉතින් මේ වගේ සංකීර්ණ ජාලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි ක්‍රමවේදයක් ඇතුව, යම්කිසි එකඟතා ඇතුව, යම්කිසි ගණනය කිරීම ඇතුව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. සුලක්ෂණ මහත්මයා මේ ඩොලර් ගැටලුවත් එක්ක දැන් ගල් අඟුරු මිලදී ගැනීමේ අභියෝගයක් තියෙන බව මුළු රටම දන්නවා. ඒ පිළිබඳව අපිට හංගන්න දෙයක් නැහැ. ඒ වගේම අපිට වැස්ස විශ්වාස කරන්නත් බෑ. කොයි වෙලාවෙ නියඟයක් එයිද, කොයි වෙලාවෙ පායයිද? ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා. හොලගත් එහෙමයි. එක් කාලයකට විතරයි ලැබෙන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ මේ කරුණු සඳහාම විශ්වාසය තියාගෙන ඉන්නවද මේ ප්‍රභවයන් සඳහා නැත්නම් නව බලාගාරවලට යනවද? මොකද්ද මේ දැන් අපි මුහුණ දෙමින් ඉන්න තත්ත්වෙට තියෙන විසඳුම? ඔව් මං ඉස්සෙල්ලා කිව්වා වගේම අපිට අපේ ජනධාරිතාවයන් ස්ථාපිතධාරිතාවයන් තිබුණට සමහර අවස්ථාවල විවිධ වූ කරුණු කාරණා හින්දා ඒක අපිට මුළුමනින්ම විදුලි නිෂ්පාදනය සඳහා උපයෝග කරගන්න වෙන්නේ නැහැ. මේ කාරණාවන් එක්ක යම් සීමාවන් තිබෙනවා විදුලි නිෂ්පාදනය සම්බන්ධව. ප්‍රායෝගිකව, ඒ වගේම ස්වභාවිකව, ඒ වගේම තාක්ෂණිකව. සහ අවශ්‍යතාවයන්. මේ කාරණා එක්ක තමයි ගැට ගැහිලා තියෙන්නේ විදුලි නිෂ්පාදනය. ඉතින් මේ සීමාවන් එක්ක අපිට ඇතිවන තත්ත්වයන් තුළ අභියෝග එල්ල වෙනවා. විශේෂයෙන්ම මේක වර්ෂ අර සිම්ලවිටි මහත්මයා කිව්වා වගේම 19 වර්ෂයේ 20 වර්ෂයේ 21 වර්ෂවල මේ තත්ත්වයේ යම් ප්‍රමාණයක අඩුවකට තමයි අපිට දැනුනේ. නමුත් දැන් නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමගම ඒ වගේම විදුලි අවශ්‍යතාව ඉහළ යාමත් සමග මේ තත්ත්වයේ අභියෝගයක් විදිහට පැහැදිලිවම එල්ල වෙලා තිබෙනවා. පහුගිය දින කිහිපය තුළ විදුලි අවශ්‍යතාවයන් සීමා කිරීම සිදු වුණේ විශේෂ තත්ත්වයන් යටතේ. කියන්නේ බලාගාරවල ජනධාරිතාවයන් ප්‍රමාණවත් නොවීම. මේ කාරණාත් එක්ක අපි කෙටි කාලීන සැලසුම් ගැන සිටිය යුතුයි. මොකද මේ එල්ල වෙලා තියෙන අභියෝගය කොහොමද අපි ජයගන්නේ කියන කාරණාව. අපිට මේ අභියෝගය එල්ල වෙනකොට අපි හැමදාම දැකපු දේ තමයි ගොඩාක් වෙලාවට කතා කරන්නේ ඍණාත්මක දේවල්. කිසිම ධනාත්මක දේවල් අපි ජනතාවට ඉදිරිපත් කරන්නේ නැහැ. හැම වෙලේම අපි පෙන්වන්නේ එක්කෝ පෝලිම් වල තිටින තත්ත්වයන්, එහෙම නැත්නම් අඳුරේ තිටින තත්ත්වයන්. මේ කාරණාත් එක්ක අර අපිට දෙන පණිවිඩය තරමක් දුරට ඍණාත්මකයි. ඉතින් ඒතකොට ආකල්පත් ඒ විදිහටම තමයි තකස් වෙන්නේ.
ඒ නිසා මේ ධනාත්මකව හිතීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අභියෝගයක් එල්ල වෙන ඕනෑම අවස්ථාවක ජාතියකට රටකට ලෝකෙට උනත් ගෝලීය වශයෙන් උත් දැන් කොරෝනා වසංගතය වුණත් අපිට එල්ල වෙච්ච අභියෝගයක්. ගෝලීය වශයෙන් එල්ල වෙච්ච අභියෝගයක්. නමුත් සුලක්ෂණ මහත්මයා දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට මේ ධනාත්මකව හිතන්න ඇත්තටම බැහැනේ. දවසකට පැයක් විතර විදුලි කප්පාදුවකට යනවා කියන්නේ ඒ කාල වේලාවේ අපේ ජීවිතේ ඇන හිටිනවා යම් පැත්තකට. පැහැදිලි කාරණාව පැහැදිලි දුලාශි මහත්මිය විශේෂයෙන්ම මේ ලැබෙන අභියෝගයත් එක්ක අපිට විදුලි සැපයීම සීමා කිරීමක් ක්‍රියාත්මක කිරීම විශාල වශයෙන් දැනෙන සහ අභියෝගාත්මක කාර්යයක්. මොකද විදුලිය කියන දේ පසුගිය කාලේ වගේ නෙමෙයි දැන්. ඒ කියන්නේ අපි මීට අවුරුදු 10කට 20කට ආපස්සකට ගියොත් එහෙම දැනෙන තත්ත්වය නෙමෙයි දැන් තත්ත්වය. මොකද රටේ 99.8%කටම විදුලි සැපයීම ලබා දීලා අවසන්. තව ඊටම සුළු ප්‍රමාණයක් තමයි විදුලි සැපයීම ලබා දෙන්න එහෙම නැත්නම් විදුලි සැපයීම ලබා ගන්න ඉන්න ප්‍රමාණය තියෙන්නේ. ඒත් එක්කම මෑත කාලීනව ඇති වුණු යම් අර්බුද වලට පිළිතුරු අපි හොයාගත්ත විදුලියත් එක්ක. හැබැයි දැන් විදුලියත් කප්පාදුවකට යනවා කියන්නේ. ඔව් නෑ. දැන් උදාහරණයක් විදිහට ගෑස් හිඟවීම තත්ත්වය තුල ජනතාව පෙළඹුණා එක්කෝ විදුලි උපකරණ භාවිතා කරන එහෙම නැත්නම් විදුලි උදුන් භාවිතා කරන්න ඒ තත්ත්වය තුල තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ. ඉතින් දැන් විදුලි සැපීමත් යම් ප්‍රමාණයක සීමා වීමක් සිදු වෙනවා නම් ඒක අභියෝගය තවත් තීව්‍ර කිරීමක් වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි මම එකයි කිව්වේ අර අපි මේක කොහොමද මේ අවස්ථාවේ මේ අභියෝගයක් එල්ල වුණාම අපි ධනාත්මකව හිතන්නේ එහෙම නැත්නම් ඒ පැත්තට අපේ සිතුවිලි ගමන් කරලා එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරකම් මොනවද අපිට කරන්න පුළුවන්. එතකොට මම ඒක පැහැදිලි කරේ අපිට කෙටි කාලීන විසඳුම් තියෙනවා. ඒ වගේම මධ්‍ය කාලීන විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීන විසඳුම්. උදාහරණයක් විදිහට දැන් කෙටි කාලීන විසඳුමක් විදිහට අපිට හිතුවොත් එහෙම අපි කාගේවත් අවධානයට වැඩි වශයෙන් ලක් නොවන කාරණාවක් තිබෙන සමහර ආයතන සමහර කාර්යාල තිබෙනවා Taman සතුව ජන්‍ය යන්ත්‍ර තියෙනවා. ඒගොල්ලෝ ඒ ජන්‍ය යන්ත්‍ර මේක සමහරට හිතෙන්න පුළුවන් ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් කියලා. නමුත් ඒ ජන්‍ය යන්ත්‍ර තියන් ඉන්නේ Tamanට මධ්‍යම ජාලයේ විදුලි සැපයීම සීමා වීමක් වුණොත් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. දැන් උදාහරණයක් විදිහට සමහර ආයතන සතුව තියෙනවා මේ ගණනයන් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කරලා තියෙන ගණනයන් අනුව ජෙනරේටර්ස් මෙගාවට් 500කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදීත් අපිට ඊයේ දිනේදී මෙගාවට් 130කට ආසන්න ප්‍රමාණයක් විදුලි බලාගාරයක් අක්‍රිය වීමක් සිදු වුණා. ඒ අක්‍රිය වීමත් සමග තමයි විදුලි සැපයීම සීමා කිරීමක් ක්‍රියාත්මක වුණේ සමහර ප්‍රදේශවල. ඉතින් ඒ තත්ත්වයන් තුළ අපිට අර ඒ ජන්‍ය යන්ත්‍ර මම කිව්වේ ඒකයි කෙටි කාලීන විසඳුමක් විදිහට ඒ ජන්‍ය යන්ත්‍ර අපිට මේ වෙලාවේ භාවිතා කරන්න පුළුවන් නම් හැකියාව තිබෙනවා මේ අභියෝගයට යම් ප්‍රමාණයක පිළිතුරක් සපයන්න. මොකද ඒ ආයතන වලට හැකියාව තියෙනවා නම් බලශක්තිය Tamanට අවශ්‍ය කරන විදුලි බලය නිෂ්පාදනය කරගන්න. එතකොට අපිට මධ්‍යම ජාලයෙන් සපයන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද විදුලි සැපයීම සම්බන්ධයෙන් අපි කල්පනා කරොත් එකක් තමයි විදුලි සැපයීම කාර්යක්ෂමව භාවිතා කිරීම. එහෙම නැත්නම් විදුලිය කාර්යක්ෂමව භාවිතා කිරීම. නාස්තිය වළක්වන්න පුළුවන් නම් ඒ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක එක් කාරණාවක්. ඒ වගේම විදුලි අවශ්‍යතාවය අඩු කරගන්නවා නම් අපි විදුලි සැපයීම සීමා කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ විදුලි අවශ්‍යතාවය අඩු කිරීමක්. මොකද ඒ වෙලාවේ යම් ප්‍රදේශයක විදුලි සැපයීම සීමා කරාම අපේ විදුලි සැපයීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඒක තමයි විදුලි සැපයීම සීමා කිරීම තුළින් කරන්නේ. නමුත් අර මං කිව්ව ජන්‍ය යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ රටක් විදියට අපි අභියෝගයේ ලක් වෙලා තියෙන වෙලාවක්. ඉතින් ඒ ජන්‍ය යන්ත්‍ර යම් ප්‍රමාණයකට අපිට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා නම් ඒ අයව ඒ තත්ත්වයට ප්‍රවර්ධනය කරනවා නම් අපිට හැකියාව තිබෙනවා මෙගාවට් අඩුතරම් 500ක් තියෙන තැනින් මෙගාවට් 200ක ජාරිතාවයක්වත් පද්ධතියට ලබා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ අයගේ අවශ්‍යතාවය මෙගාවට් 200කින් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් මෙගාවට් 200ක අවශ්‍යතාවය අඩු කරගන්න පුළුවන්. බලශක්තිය ඒ වගේම දැන් අපිට මේ අභියෝගය එල්ල වෙන්නේ කොයි වෙලාවේද? අපිට මේ අභියෝගය එල්ලෙන් රෑ අපි නිදාගත්තට පස්සේ නෙමෙයි. එහෙම නැත්නම් අපි 10 මාර 11 වෙනකොට අපි සාමාන්‍යයෙන් නිවසක වැඩ කටයුතු අවසන් වෙලා අපි නිින්දට යන වෙලාව. අපේ අවශ්‍යතාවයන් දැන් අපි ආචාර්ය සීමලා පිටි මහත්මයා මතක් කරා අපි විදුලි අවශ්‍යතාවයේ උපරිම වශයෙන් එල්ල වෙන්නේ සවස 6ත් රාත්‍රී 10 මාර අතර කාල සීමාව තුළ. ඒ වෙලාව තමයි අපි ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව විදිහට දකින්නේ. මේ ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව තුළ අපේ විදුලි අවශ්‍යතාවය අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? මේ කාරණා සිටිය යුතුයි. දැන් රටක් විදිහට අපි අභියෝගයට ලක් වෙලා තියෙන වෙලාවක්. අපි ඒ ගැන කතා කරන්න සූදානම් අපේ සාකච්ඡාව තුළ. හැබැයි දැන්ම නෙවෙයි. මම හිතුවා ප්‍රවේශයක් ගන්න. මොකද දැන් මට ඕන උනේ මේ පණිවිඩය
අපි කොහොමද බෙදාගන්නේ කියන එක. මම කැමති ඊට කලින් අපි මේ තියෙන ප්‍රශ්න අඳුනගෙන ඉන්න. ඔව් නෑ මම ඒකයි කිව්වේ අර අපි ප්‍රශ්නයම කතා කරමු. හැබැයි මම හිතන්නේ ප්‍රශ්නයට හැමෝම දන්න දෙයක්. ප්‍රශ්නය අපි හැමෝටම තේරෙන දෙයක්. ප්‍රශ්නය වැඩි වෙලාවක් කතා කිරීම තුළ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කෙටි කාලින විසඳුම් මොනවාද, මධ්‍ය කාලින විසඳුම් මොනවාද, දීර්ඝ කාලින විසඳුම් මොකද මේක ඊළඟ වසරෙදිත් දෙන්න පුළුවන්. 2023 වර්ෂයේදීත් දෙන්න පුළුවන්. 2024 වර්ෂයේදීත් දෙන්න පුළුවන්. මොකද දීර්ඝ කාලින ජන සැලසුම් යටතේ හඳුනා ගන්න බලාගාර ප්‍රමාද වෙනවා නම් එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීම අපිට අවශ්‍ය කාල සීමාව තුළ ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් මේ අභියෝගය දිගින් දිගටම එනවා. එතකොට අපි හැම වෙලේම ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක මෙහෙම ප්‍රශ්නයක්. මෙහෙම කිය ඉඳීම තුළ මම හිතන්නේ වඩා ඵලදායී වෙන්නේ අපි මොනවද කරන්න පුළුවන්. ඒකෝට යම් කෙනෙක්ට හරි අපිට මේ පණිවිඩය දෙන්න පුළුවන් නම් එක පුද්ගලෙක් වෙන්න පුළුවන්. පුද්ගලෙන් දෙන්නෙක් වෙන්න පුළුවන්. ලක්ෂයකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිලියනයකට වෙන්න පුළුවන්. මේ පණිවිඩය අපිට සමාජගත කරන්න පුළුවන් නම් එයයි වුණත් හිතාවේ. මේක අපි හැමෝටම එල්ල වෙච්ච අභියෝගයක්. මේක එක රජයකට හෝ පැවති රජයන්ට හෝ කියන කාරණාවට වඩා මම දකින්නේ අපි හැමෝම බලන්න ඕනේ මේක. අභියෝගය ජය ගන්න. මොකද අපිට හැමෝටම එල්ල වෙච්ච අභියෝගයක්. නැත්නම් අපිට කී ඉන්න පුළුවන්. පහුගිය රජේ හරි ඊට පෙර රජේ හරි මේවා ක්‍රියාත්මක කළා නෑ. එහෙම නැත්නම් ඒ නිලධාරීන් මේවා ක්‍රියාත්මක කළා නෑ. ප්‍රමාද කරලා විදුලි මාෆියාව කියන්න පුළුවන්, ඩීසල් මාෆියාව කියන්න පුළුවන්. ඔය කාරණා කී ඉන්න පුළුවන්. සුලක්ෂණ මහත්මයා දැන් මේ විදුලිය සම්බන්ධව අපි හැමෝම ඔබත් මාත් අපි දිහා බලාගෙන ඉන්න මේ හිතවතුන් හැම දෙනෙක්ම මේ ලොකු අභියෝගයක් එක්ක ජීවත් වුණාට මම අහලා තියෙනවා 1970 ගණන් වල විතර ආචාර්යතුමා ඉන්දියාවටත් විදුලි බලය සපයන්න සැලසුම් අපේ රටේ තිබ්බා කියලා. හැබැයි දැන් අද වෙද්දි ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ගම් අතර තියෙන ඇලවල් භාවිතා කරලා විදුලිය ජනනය කරනවා ගමට අවශ්‍ය ප්‍රමාණයට කියලාත් අපි අහලා තියෙනවා. අපේ රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. අපේ රටේ ඇයි ඒ වගේ ගමට නැත්තම් අදාළ නගරයට අවශ්‍ය පරිදි කුඩා ව්‍යාපෘති වලට එහෙම යොමු වෙන්න බැරි වුණේ? ඉන්දියාවටත් විදුලිය දෙන්න සැලසුම් කරලා දැන් මේ අපි කොහෙද ඉන්නේ? මොකද අපිට උනේ? මා කැමති ඔබ ඉන්දියාවට විදුලි දෙන කතාව ඇහුවේ නැතිනම් මොකද ඒක එක්තරා දේශපාලනඥයෙක් මහවැලි ව්‍යාපාරයේ පටන් ගත්ත දවස්වල කියපු කතාවක්. නමුත් ඔබ ඇසූ නිසා සහ සමාජයේ මේ කතාව තාමත් 1970 ඉඳලා සැරිසරන නිසා මා ඇත්ත කතාව ඔබට කියන්නම්. ඔය කියන වකවානුව වෙද්දී ලංකාවේ විදුලි ඉල්ලුම මෙගාවට් 500යි. රටේ ගෙවල් වලින් 10%කට විතරයි විදුලිය තිබුණේ. එතකොට මේ රටේ ගෙවල් වලින් 10%කට නම් විදුලිය තිබුණේ. අද අපිට මෙගාවට් 2000ක් විතර ඉන්දියාවට යවන්න තියෙනවා. එහෙම බෑනේ. එතකොට එහෙම වුණා නම් බොහෝ විට ඔබේ ගෙදරටත් මගේ ගෙදරටත් විදුලිය නැහැ. ඒ වගේ තත්ත්වයක් නෙමෙයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ. රට දියුණු වෙනවා, හැමෝටම විදුලි සේවාව සපයනවා, හොඳ සමාජ තත්ත්වයක් ඇති වෙනවා මිනිස්සුන්ගේ. එම නිසා විදුලි ඉල්ලුම වැඩි වෙනවා. එම නිසා ඉන්දියාවටත් යවන්න විදුලිය තියෙනවායි කියන කතාව ඒක අපි ඒ තරම් ගණන් ගත යුතු කතාවක් හෝ නැවත කිව යුතු කතාවක් නෙමෙයි. නමුත් ඉන්දියාවේ තත්ත්වය ගැන ඔබ ඇසූ නිසා මම කියන්නම්. මම ඉන්දියාවේ වැඩ කරනවා. ඉන්දියාවේ ප්‍රාන්ත 5ක මම විදුලි කටයුතු සඳහා විවිධ කාලවකවානු වල පහුගිය අවුරුදු 10 ඇතුළත සම්බන්ධ වෙලා තියෙනවා. ඉන්දියාව ඒගොල්ලන්ගේ සැලසුම් ඊටාම ඕනෑකමින් ක්‍රියාත්මක කරනවා. ඒ සැලසුම් වල තියෙනවා සියලුම වර්ගයේ බලාගාර. විශාල වශයෙන් තියෙන ගල් අඟුරු බලාගාර. ඉන්දියාවේ විදුලි සැපයීමෙන් 65% ගල් අඟුරු බලාගාර වලින් ලැබෙන්නේ. ඊළඟට ජල විදුලි බලාගාර 12%ක් පමණ. ඊටු ටික පුනර්ජනනීය බලාගාරයි සහ න්‍යෂ්ටික බලාගාර. එතකොට ඉන්දියාව මේ සියලු ප්‍රභේදවල සංකලනයක් හැටියට තමයි ඒගොල්ලන්ගේ විදුලි සැපයුම ස්ථාවරව පවත්වාගෙන යන්නේ. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක ඇරෙන්න උදාහරණයක් හැටියට නැගෙනහිර කෙළවරේ තියෙන ප්‍රාන්ත 2-3ක තවමත් දෛනික විදුලි කැපුම් තියෙනවා. නමුත් ඉන්දියාවේ බොහොම කොටස්වල මේ වෙද්දී විදුලි හිඟයට ස්ථීර පිළියම් යොදලා මම කියන්නේ ස්ථීර මේ අවුරුද්දේ විදුලිය තියෙනවා එන අවුරුද්දේ නෑ නෙවෙයි. එහෙම නෙවෙයි. මොකද ඉන්දියාව ඊටාම පරිස්සමෙන් ඒගොල්ලන්ගේ ප්‍රධාන තියෙනවා ජාතික සැලසුම් කොමිසමක්. ඒක දේශපාලන අධිකාරීන් ස්වාධීන වූ කොමිසමක්. ඒගොල්ලෝ තමයි අවසාන වශයෙන් සියලු සැලසුම් අනුමත කරන්නේ. ජාතික වශයෙන් බලාගාර හැදීම, ප්‍රාන්ත වශයෙන් බලාගාර හැදීම.
ප්‍රශ්න ගොඩක් තිබුණා ඉන්දියාවට. නමුත් අපිට පැහැදිලිව පේනවා 1990 ගණන් වල ඉන්දියාව සම්මත කළ අලුත් විදුලි බල පනතෙන් අද අවුරුදු 20කට පස්සේ ඉන්දියාවේ විදුලි සැපයුම අපි හිතුවටත් වඩා ඉතාම හොඳ තැනකට පැමිණ තියෙනවා. ඒ තියෙන්නේ සුළං බලාගාර පමණක් හදලා නෙමෙයි. සූර්ය බලාගාර පමණක් හදලා නෙමෙයි. සියලුම වර්ගවල බලාගාර එකම ජවයකින් වේගයෙන් ක්‍රියාත්මක කරලා තමයි ඉන්දියාව මේ තත්වයට ළඟා වෙලා තියෙන්නේ. ඔබ කියපු වර්ගයේ කුඩා බලාගාර තියෙනවා හි. ඉතින් ලංකාවෙත් ඒ වගේ කුඩා බලාගාර තිබුණා. උදාහරණයක් හැටියට කුඩා ජල විදුලි බලාගාර 100 ගාණක් තිබුණා මේ රටේ. වැඩි කාලයක් නෙමෙයි අවුරුදු 10කට කලින්. නමුත් කුඩා ජල විදුලි බලාගාරයකින් ගමකට විදුලිය දුන්නොත් හොඳයි වැහි කාලෙට වතුර තියෙනවා. වැස්ස නැති කාලෙට එයාට මොකද වෙන්නේ? එයාට විදුලිය නැහැ. ඉතින් වරින් වර හිටපු තීරණ ගන්න අය කල්පනා කළා මේ ජනතාවත් ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කළ යුතුයි. ඔබ වුණත් ඔබගේ නිවසේ විදුලිය තියෙන්නේ වැස්ස තියෙන කාලෙට පමණයි කියලා සහ අපි සියල්ලම ජල විදුලි ප්‍රභාවයකින් තමයි ලබා ගන්නේ ගමේම තියෙන කියන එකට ඔබ කැමති වෙන්නේ එක්තරා තත්වයක් දක්වා පමණයි. ඔබගේ සංවර්ධනයේ ඒ කඩයිම පහු කළාට පස්සේ ඔබට පැය 24ම විදුලිය ඕනේ. සහ ඒ විදුලිය මොහොතක්වත් නැති වෙන්නත් බෑ. හරි? ඉතින් එම නිසා පුනර්ජනනීය ප්‍රභාව හැම දෙයක්ම හැකි ආකාරයට ප්‍රධාන පද්ධතියට සපයලා ප්‍රධාන පද්ධතිය ස්ථාවරව තියාගෙන ප්‍රධාන පද්ධතියෙන් විදුලිය සැපයීම දුන්නොත් තමයි ජනතාව බලාපොරොත්තු වන ස්ථායී විදුලි සැපයීම ලබා දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි විදුලි සැපයීම සංවිධානය කරගන්න ඕන. ලංකාවෙත් එහෙම තමයි සංවිධානය කරලා තියෙන්නේ. ඉන්දියාවෙත් එහෙම තමයි සංවිධානය කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ තියෙන්නේ අර සැලසුම් හරියට ක්‍රියාත්මක කරලා ඒක කලට වේලාවට ඉදිකර ගැනීමට නොහැකි වීමේ තත්වයක් තමයි අපිට පේන්නේ. ඒ වගේ ප්‍රතිඵලය තමයි මේ වරින් වර ඇතිවෙන විදුලි සැපයීමේ බාධක. සුලක්ෂණ මහත්මයා මේ අපේ රට හොඳින් හිරු එළිය පතිත වෙන රටක්. බොහෝ දෙනෙක් කියනවා මේ පතිත වෙන හිරු එළියෙන් අපි නිසි ප්‍රයෝජන ලබා ගන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම බල ශක්තිය උත්පාදනයට. ඔබ ඒ ගැන මොනවද කියන්නේ? මෙහෙමයි දැන් කාරණාව ගත්තොත් එහෙම ඔබතුමී මතක් කරපු අපිට සූර්යාලෝකය ලැබෙන සමකාසන රටක් අපි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕක අපි ඇත්තටම ප්‍රයෝජනය ගන්න අඩුයි තමයි. ඒ නිසාම තමයි දැන් රජය තීරණය කරලා තියෙන්නේ බලශක්ති සම්මිශ්‍රණය තුළ වැඩි ඉඩක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභූයන්ට ලබා දෙන්න. බලශක්ති අවශ්‍යතාවය වැඩිවීමත් ඒ වගේම ඒ අවශ්‍යතාවය අඛණ්ඩව සම්පාදනය කිරීමත් රජයේ ප්‍රතිපත්තිය. යම් යම් බාධාවන් යම් යම් කාල සීමාවන් වල වෙනවා. ඒකට කෙටි කාලින විසඳුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රමාද වීමේ පවතින දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ කාරණා එක ඉදිරියට යනවා. සූර්ය බලය සැලකුවහොත් මේ රටේ සූර්ය බලය මුලින්ම පද්ධතියට සම්බන්ධ නොවි සූර්ය බලාගාර එහෙම නැත්නම් සූර්ය පද්ධති නිවාසවල ක්‍රියාත්මක වුණා. එක කාලයක අපි රටක් විදිහට සැලකිය යුතු මට්ටමේ ඉදිරියෙන් හිටියේ. ඒ වගේ පද්ධති ලක්ෂයක් විතර තිබුණා. ඒක නිකන් ඒ කාලේකට කිව්වේ මේ සෝලා රෙඩ් ස්පොට් කියලා. එහෙම තිබිච්ච තත්ත්වයක් තිබුණා. නමුත් අපේ පද්ධතිය ග්‍රාමීය ප්‍රදේශවලට දිගුවීමත් සමග ඒ සමහර පද්ධතීන් ඉවත් වුණා. 2009 වර්ෂයේදී විතර තීරණයක් ගත්තා සූර්ය ජනනීය විදුලි පාරිභෝගිකයන්ටත් හඳුන්වා දෙන්න. මොකද අපි දන්නවා අපේ භූමිය ගත්තාම සාපේක්ෂව අඩු ඉඩ ප්‍රමාණයක් තිබෙනවා. අපේ වහලවල් තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් මේ භූමිය ආවරණය වෙමින්. ඒ වගේම අපේ භූමිය කෘෂිකාර්මික වශයෙන් ඉතාම හොඳ තත්වයක තියෙනවා. ඉතින් මේ නිසා භූමිය සූර්ය ජනනය සඳහා යොදා ගැනීමට වඩා වහලවන්ත සවිකරන සූර්ය ජනනය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණාව 2009 වර්ෂයේදී පමණ ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ අනුව පද්ධතියට මෙගාවට් 35ක විතර ධාරිතාවයක් එකතු වුණා 2016 විතර වෙනකම්. ඒ අවස්ථාවේදී තීරණයක් ගත්තා මේ ප්‍රමාණය මදි. ඒ කියන්නේ අවුරුදු 7ක් විතර ගිහිල්ලා එකතු වෙලා තිබෙන්නේ මෙගාවට් 35ක් විතර. මේ ප්‍රමාණය මදි. එහෙමනම් අපි මේකට වෙනම ක්‍රමයක් උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුයි. ඒ තත්ත්වය තුළ 2016 වර්ෂයේදී
විදුලි පාරිභෝගිකයන්ට තමන් ජනනය කරන විදුලියේ වැඩිපුර ප්‍රමාණයක් තිබෙනවා නම් ඒකට ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒකත් එක්ක සැලකිය යුතු මට්ටමක ශීඝ්‍රතාවයකින් සූර්ය ජනන පද්ධති මේ රටේ ක්‍රියාත්මක වුණා විදුලි පාරිභෝගිකයන් තමන්ගේ ආයෝජනයෙන් කරගෙන. ඒ සඳහා රජයේ විවිධ වූ සහයෝගයන් ලබා දුන්නා. විශේෂයෙන්ම අඩු පොලී ණය පහසුකම්, ඒ වගේම මේ සූර්ය පද්ධති මේ රටට ආනයනය කිරීමේදී තීරු ගාස්තු අඩු කිරීම, බදු අඩු කිරීම වගේ ක්‍රමවේදයන්, ඒ වගේම ඒ පද්ධති සඳහා සම්මතයන්, ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් හඳුන්වා දීම, මේ වගේ කාරණා තුළින් උත්සාහ කළේ සූර්ය ජනනය විදුලි පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීම. ඒ සඳහා සැලකිය යුතු කර්තව්‍යයක් ඉටු කරා පසුගිය කාලය තුළ විදුලි පාරිභෝගිකයන් රාජ්‍ය මැදිහත් වීම තුළ සහ ඒ පහසුකම් තුළ විදුලි පාරිභෝගිකයන් මෙගාවට් 400කට ආසන්න ප්‍රමාණයක්, අර 35 විතර ප්‍රමාණය අයින් කරත් මෙගාවට් 400කට ආසන්න ධාරිතාවයක් පසුගිය වර්ෂ 5ක වගේ කාලය තුළ පද්ධතියට එකතු වෙලා තියෙනවා. ඒක සැලකිය යුතු ධාරිතාවය. සමහරවිට ඒ ධාරිතාවය නොතිබ්බනම් නිවැරදි අධ්‍යයනයක් කරොත් එහෙම අපිට මේ තත්ත්වය තවත් තීව්‍ර වෙලා තියෙන්න පුළුවන්. දිවා කාලයේත් විදුලිය සමහරවිට සීමා කරන්න වෙන තත්ත්වයක් තියෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ විදිහට විදුලි පාරිභෝගිකයන් සඳහා සූර්ය ජනනය හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව භූමිය මත සවිකරණ බලාගාරත් ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කරමින් තියෙනවා. මම පැහැදිලි කළා ඉස්සෙල්ලත් මෙගාවට් දැන් මේ වන විට මෙගාවට් 96කට ආසන්න ධාරිතාවයක් පද්ධතියට එකතු වෙලා තියෙනවා. තවත් මෙගාවට් 15ක් විතර ඉදිකිරීම අවසන් අදියරේ තිබෙන්නේ ඉදිරි මාසයක දෙකක වගේ කාලය තුල පද්ධතියට එකතු වෙවි. මේක මෙගාවට් 100 ඉක්මවා යන තත්වයක් විදියට වර්ධනය වේවි. ඊට අමතරව මේක ක්‍රියාත්මක කිරීමේදී එහෙම නැත්නම් සූර්ය ජනනය මෙරට හඳුන්වා දීමේදී අපි පද්ධතිය අවශ්‍යතාවයන් සැලකිය යුතුයි. තාක්ෂණික අවශ්‍යතාවයන් තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී අපි කොහොමද මේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ කියන කාරණාව තිබෙනවා. මේ කාරණාත් එක්ක අපි සූර්ය ජනනය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. කුඩා පරිමාණ සූර්ය බලාගාර ඉදිකිරීම ක්‍රියාත්මක වෙනවා. කුඩා පරිමාණ විදියට ගත්තාම කිලෝවොට් 100 වගින් වන බලාගාරත් මේ රටේ 7000ක් ඉදිකිරීමේ සැලසුම් ක්‍රියාත්මක වීම පවතිනවා. වසර 3ක වගේ කාලය තුළ තමයි මේ මෙගාවට් 7000 පද්ධතියට එකතු කරන්න ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මුල් අධියර විදියට මෙගාවට් 840ක ධාරිතාවය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. නමුත් අපිට හැකියාව ලැබුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මෙගාවට් 155ක වගේ ධාරිතාවයක් තමයි ටෙන්ඩර් පිරිනැමීම ක්‍රියාත්මක කරන. ඒ බලාගාර මේ වන විට අනුමැතිය ලබා ගැනීම සහ සමහර බලාගාර ඉදිකිරීම ක්‍රියාත්මක වීම පවතිනවා. ඉතින් බලාපොරොත්තු වෙන මේ බලාගාර මෙගාවට් 15ක් විතර එතනින් එකතු වෙන්නේ. ඒ ධාරිතාවයත් පද්ධතියට ඉක්මනට එකතු වෙවි කියලා. මොකද මාස 3ක වගේ කාලයක් තමයි ඒ ඇයට තියෙන්නේ. ඒක මුළුමනින්ම දේශීය ආයෝජකයන්ට විවෘත වෙච්ච අවස්ථාවක්. ඒ ඔපචුනිටි එක දේශීය ආයෝජකයන්ට ලබා දීච්ච තත්ත්වයක්. ඉතින් ඊට අමතරව මධ්‍ය පරිමාණ සූර්ය බලාගාර ක්‍රියාත්මක කිරීම මෙගාවට් 1 සිට මෙගාවට් 10 දක්වා වන බලාගාර ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයකුත් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කළ ඒ බලාගාර ඉදිවීමෙන් පවතින. මෑතකදී විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී රජය මගින් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමක් සිදු කළා. භූමිය මත ඉදි කරන සූර්ය බලාගාර, ඒ වගේම ජලාශ මත පාවෙන සූර්ය බලාගාර මෙගාවට් 50ට වැඩි ධාරිතාව 50 හෝ 50ට වැඩි ධාරිතාවයන් මේ තත්ත්වයට පසුගිය නොවැම්බර් මාසයේදී තමයි අවසාන දිනේ කැඳවීමේ අවසාන දිනේ ඒගොල්ලන්ට අභිප්‍රාය පළ කිරීමක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක කළේ. ඉන් අනතුරු අපිට තියෙනවා ඒගොල්ලන්ට සම්පූර්ණ යෝජනා කැඳවලා ඒ යෝජනා ඇගීමට ලක් කරලා ක්‍රියාත්මක කරන්න සුදුසු බලාගාර තෝරගන්න. ඒක හැම වෙලේම දීර්ඝකාලීන ජන සැලැස්මේ අර්ථය හඳුනාගත් ධාරිතාවයට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන උදාහරණයක් විදිහට අපි භූමිය සැලකුවොත් එහෙම මම මුලින් පැහැදිලි කළා වගේ භූමියේ අපිට තියෙන ඉඩ ප්‍රමාණය සීමාවක් තියෙනවා. භූමිය වර්ධනය වෙන්නේ නැහැනේ. ඒ වගේ තත්ත්වයන් තුළ දැන් අලුත් ක්‍රමවේදයක් විදිහට මේක ලෝකයට නව ක්‍රමවේදයක් නොවුනට අපිට අලුත්ම ක්‍රමවේදයක් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර. දැනටත් අපිට එක බලාගාරයක් තියෙනවා. ඒක නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරපු කිලිනොච්චි ප්‍රදේශයේ තියෙනවා. කිලෝවොට් 50ක විතර බලාගාරයක්. නමුත් මේ අපි ක්‍රියාත්මක කරන්න හදන්නේ මෙගාවට් මට්ටමේ එහෙම නැත්නම් මෙගාවට් ස්කේල් එකේ ප්‍රොජෙක්ට්ස් මෙගාවට් 50ට වඩා වැඩි පාවෙන සූර්ය බලාගාර මේකට ලැබිලා තිබෙන මුල්‍යමය යෝජනා වුණත් සැලකිය යුතු මට්ටමකින් ආකර්ශනීයයි. ඉතින් ඒ නිසා මේ බලාගාර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ පද්ධතිය. අපේ සම්ප්‍රේෂණ පද්ධතිය සැලකුවාම යම්
තාක්ෂණික ගැටලු තියෙනවා. ඒ සම්ප්‍රේෂණ පද්ධතියත් වැඩි දියුණු විය යුතුයි මේ සමගාමීව. දික්කාලීන ජන සැලැස්මට හඳුනා ගන්න බලාගාර ක්‍රියාත්මක වීම සමගම විශේෂයෙන්ම දැන් සූර්ය බලාගාර, සුළං බලාගාර වගේ බලාගාර සැලකුවම අපි විභවයක් සහිත ප්‍රදේශවල මේ බලාගාර ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් විදිහට අපි ඒ ගැන කතා කරමු සුලක්ෂණ මහත්මයා. හැබැයි පුංචි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් අනතුරුව අපි මේ නවත්තපු තැනින් යලිත් ආරම්භ කරන්න සූදානම් සාකච්ඡාව. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව බලශක්ති අර්බුදයට පෙනෙන විසඳුම්. ආචාර්යතුමා මේ ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නැහැ කියන ප්‍රශ්නෙත් එක්ක අපි රජයට බයිනවා, විදුලි බල ඇමතිවරයාව ප්‍රතික්ෂේප කරනවා, රට පුරාම ප්‍රශ්න ගොඩයි, ගැටුම් ගොඩයි. හැබැයි අපි අහලා තියෙනවා ලෝකයේ දියුණුවයි සම්මත රටවල් දැන් ගල් අඟුරු කියන ප්‍රභවය ඉවත් කරලා ග්‍රීන් එනර්ජි කියන කොන්සෙප්ට් එකට යනවා කියලා අලුත් සංකල්පයක්. මොකද්ද මේ ග්‍රීන් එනර්ජි කියලා කියන්නේ? ගල් අඟුරු බලාගාරය ඉවත් කරන්නේ 1930 ගණන් 40 ගණන් වල ඉඳලා 100%ක්ම ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කරලා ලෝක පරිසරයට අති විශාල හානියක් කරලා Tamanගේ ආර්ථිකයන් උඩට නංවාගත් රටවල් දැන් අනබෙර ගහලා ඒ ගල් අඟුරු බලාගාර වහනවා. අපිටත් වහන්න කියනවා, හදන්න එපා කියනවා. ඉතින් නමුත් ඒ රටවල් තමුන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙනල්ලා ඒගොල්ලන්ට පුළුවන් දැන් පද්ධතියට මිල වැඩි විදුලි බල නිෂ්පාදන ප්‍රභේද වලින් විදුලිය ලබා ගන්න. උදාහරණයක් හැටියට ගෑස් වලින්. යුරෝපයේ රටවල් බොහොමයක්ම විදුලිය ලබා ගන්නේ ගෑස් වලින්. ස්වභාවික වායුව. බලාගාර ගැනත්. ඔව්, සමහරක් LNG, ඒ කියන්නේ ද්‍රව කළ ස්වභාවික වායුව. low emission carbon. ඔව්, ඊළඟට ස්වභාවික වායුව තියෙන රටවල් ඒ ස්වභාවික වායුව ඒ විදිහටම භාවිතා කරනවා. කාබන් ඩයොක්සයිඩ් පිටවීම අඩුයි. ගල් අඟුරු බලාගාර ලෝකයේ සමස්තයක් හැටියට ගත්තොත් ගල් අඟුරු බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන ප්‍රමාණය ටිකින් ටික අඩු වෙගෙන යනවා. නමුත් දියුණු වෙමින් රට තියෙන රටවල් ගල් අඟුරු බලාගාර තවදුරටත් ඉදි කරනවා. උදාහරණයක් හැටියට ඉන්දියාව. ඔබට උදාහරණයක් අවශ්‍ය නම් ඔබ තුත්තුකුඩිය වරායට ගිහිල්ලා බැලුවොත් එතන ඒ වරාය අසල ගල් අඟුරු බලාගාර විශාල ප්‍රමාණයේ නොරොච්චෝලි වගේ තුන්වෙනියක් විතර විශාල ප්‍රමාණයේ බලාගාරයක් ඉදි වෙමින් පවතිනවා. රාමේශ්වරම් වරාය ගැන ඔබ අහලා ඇතිනේ. මන්නාරමට කිට්ටුම ස්ථානයේ, තලේ මන්නාරමට කිට්ටුම ස්ථානයේ රාමේශ්වරම් වරායට කිලෝමීටර් 50ක් උතුරින් උප්පූර් කියන ස්ථානයේ නොරොච්චෝලි වගේ 4 ගුණයක බලාගාරයක් මේ වෙලාවේ ඉදි වෙමින් පවතිනවා. කොණ්ණන්කුලම් කියන ස්ථානයේ තමිල්නාඩුවේමයි, ඒක වැඩි දුරක් නැහැ. න්‍යෂ්ටික බලාගාරයේ දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉන්දියාව එතනින් නතර වුණාද? නැහැ. විශාල ප්‍රමාණයේ සුළං බලාගාර ඉදි වෙමින් පවතිනවා. සූර්ය බලාගාර විශාල ප්‍රමාණයේ ඉදි වෙමින් පවතිනවා. ඉන්දියාවේ විශාල ස්වභාවික වායු පර්යන්තයක් ඉදි වෙමින් පවතිනවා තමිල්නාඩුවේ එන්නෝර් කියන ස්ථානයේ. දැන් බලන්න මේ මම තමිල්නාඩුව ගැන විතරයි කතා කළේ. ජනගහනය මිලියන් 55යි, ලංකාවේ ජනගහනය මිලියන් 22යි. තමිල්නාඩුවේ විදුලි ඉල්ලුම උපරිම ඉල්ලුම මෙගාවට් 16000යි, ලංකාවේ 2700ත් අමාරුවෙන් දෙන්නේ. ජනගහනය 3 ගුණයයි. දැන් බලන්න ඒ රටේ ජනතාවට ලැබෙන විදුලි ප්‍රමාණය සහ ඒ ආශ්‍රිතව තමිල්නාඩුවේ පමණක් ආර්ථිකයේ බලාපොරොත්තු වෙන වර්ධනය. අපේ රටෙත් මේ නව බලාගාර ඉදිවීමට යෝජනා තියෙනව නේද? කෙරවල පිටිය සියඹලාණ්ඩුව වගේ. යෝජනා තියෙනවා. ඔව්, අනිවාර්යෙන්ම යෝජනා තියෙනවා. මා ප්‍රාර්ථනා කරන්නේ මේ යෝජනා සැලසුමේ තියෙන දිනයටම ක්‍රියාත්මක වෙයි කියලා. දැන්වත් තීරණ ගන්න අය සහ තීරණ නොගන්න අය මේ කාරණය ඉතාම හොඳින් වටහාගෙන අපි අවුරුදු 25ක් තිස්සේ මේ ගැන කියනවා. 25ක් 30ක් විතර වෙන්න පුළුවන්. බලාගාරයක් සැලසුම් කරපුවාම ඒ සැලසුම් කරන්නේ ආවට ගියාට නෙමෙයි. ඒකට අධ්‍යයනයන් විශාල ප්‍රමාණයක් කරලා ඒ බලාගාරය වායු බලාගාරයක් වෙන්න පුළුවන්, ගල් අඟුරු බලාගාරයක් වෙන්න පුළුවන්, ජල විදුලි බලාගාරයක් වෙන්න පුළුවන්, සියමලාණ්ඩුව වගේ සූර්ය බලාගාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුනරීන් වගේ සූර්ය සහ සුළං බලාගාර වෙන්න පුළුවන්. ද්විත ක්‍රියාකාරී බලාගාර. ඒවා ඉදිකරන්න පිළිබඳ ඉදිකිරීම පිළිබඳ තීරණය අරගෙන ඒක සැලසුමට ඇතුළු වෙන්නේ විශාල ගණනය කිරීම් සංඛ්‍යාවක අවසාන ප්‍රතිඵලයක් හැටියට. ඒක කළාට පස්සේ විදුලි සැපයුම ඒකේ નિયમિત කාලයට ඉදිවීම මත රඳා පවතිනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මම මේ බලාගාරයට කැමති නැහැ.
මම මේ ඉන්ධනයට කැමති නැහැ. මම මේ ස්ථානයේ මේක ඉදි කරනවට කැමති නැහැ. මගේ ඡන්දදායකයෝ මෙතන ඉන්නවා ඒක නිසා මම කැමති නැහැ. නැත්තම් ගල්ලංකුරු බලාගාරවලට මම ආස නැහැ. මම ඕස්ට්‍රේලියාවට ගිහලා ආවේ ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ සුළං බලාගාර වලින් තමයි ඔක්කොම ගන්න කියලා. නමුත් ඕස්ට්‍රේලියාව ඒ දේශපාලනඥයන්ට කියලා නෑ මුළු ලෝකෙටම ගල්ලංකුරු පිටරට පටවන්නේ ඕස්ට්‍රේලියාවෙන් කියලා. හරි? ඉතින් ඒ වගේ වැඩක් කරගෙන යද්දි ඒක වෙනස් කළොත් මම ඔබට කියන්නේ සූර්ය බලාගාරයක් වුණත් සේබලන්ඩුව සූර්ය බලාගාරය ගැන කල්පනා කරලා බලන්නකෝ. ඒ බලාගාරයේ අවශ්‍ය කරන අධ්‍යයන වලින් ඉතා කුඩා කොටසක් මම කළේ අවුරුදු 2කට කලින්. සුලක්ෂණ මහත්මයා දන්නවා. හරි? අදත් ඒ බලාගාරයේ තාම නැහැ. තාම යෝජිතයි. තාම යෝජිතයි. සූර්ය බලාගාරයක් මේක ලොකු ප්‍රශ්න තියෙන දෙයක් නෙවෙයි. නමුත් ඉඩම් වෙන් කර ගැනීම, ඒ සඳහා යෝජනා කැඳවීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, සම්ප්‍රේෂණය ලබා ගැනීම මේවා දවසෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දවසෙන් නෙමෙයි අවුරුදු 2-3කින්වත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පුනර්ජනනීය වේවා ඉන්ධන වලින් භාවිත ක්‍රියාත්මක කරන බලාගාර වේවා. එම නිසා තී බලාගාරයක් ගැන තීරණයක් ගත්තාම අනිත් රටවල් කරන්නේ එක එල්ලේ ඒ ක්‍රියාත්මක කිරීම සඳහා හැමෝම සහයෝගය දෙනවා. යම්කිසි විරෝධතා පැමුණුවොත් අපේ රටේ තීරණ ගන්න අය කරන්නේ අධික වේගයෙන් අනිත් පැත්ත හැරිලා දුවනවා. ඒ වගේ අවස්ථාවල් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එක්ක නව ව්‍යාපෘති වලට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ රටේ විදුලියෙන් විශාල ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් නිෂ්පාදනය කරන්නේ. වහලෙ උඩ තියෙන සූර්ය පැනලයේ සිට 210ක් වූ කුඩා ජල විදුලි බලාගාර මේ සියල්ලම පුද්ගලිකංශය තමයි නිෂ්පාදනය කරන්නේ. පුද්ගලිකංශයෙන් නිෂ්පාදනය කරන පුනර්ජනනීය විදුලි බල ප්‍රමාණය මුළු රටේ සැපයීමෙන් 12%ක්. පුද්ගලිකංශයෙන් පුනර්ජනනීය 12%ක්. පුද්ගලිකංශයේ තව තාප බලාගාරත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් පුද්ගලිකංශය අනිවාර්යයෙන්ම මේකේ කොටස්කරුවෙක්. අපි ළඟදී නෙමෙයි මේ කතන්දරේ පටන් ගත්තේ. 1996 තමයි පළවෙනි ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්. එහෙම නැත්නම් කුඩා ජල විදුලි බලාගාර නම් 100%ක්ම පුද්ගලිකංශයේ ක්‍රියාත්මක වුණේ 1996. මම ඔබට කියන්නේ අදත් සමහර රටවල් පුද්ගලිකංශයට විදුලිය නිෂ්පාදනය කිරීමට අපි ආරාධනා කිරීමට තීරණය කළා කියලා නිවේදනය කරනවා. ලංකාව අවුරුදු 25කට කලින් කරපු දේවල්. එම නිසා ලංකාව ඒ කාරණේ අතින් කිසිම පසුබෑමක නැහැ. පුද්ගලිකංශය ක්‍රියාකාරීව ඒ කටයුත්තට සහභාගී වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ පුද්ගලික බලාගාරයක් වේවා, විදුලි බල මණ්ඩලයට අයිති බලාගාරයක් වේවා, සූර්ය බලාගාරයක් වේවා, ද්‍රවකල ඉන්ධන බලාගාරයක් වේවා තීරණය ගත්තට පස්සේ ඒ තීරණය එක එල්ලේ ක්‍රියාත්මක කරන්න ඕන. ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වගේ රටවල් එක්ක අපිව සංසන්දනය කරද්දී අපේ තියෙන අඩුපාඩුව ඕකයි. හොඳයි. සුලක්ෂණ මහත්මයා ඉදිරි වසර කිහිපයේදී නැත්නම් නුදුරු අනාගතයේදී සුනිත්‍ය බල ශක්තිය නැත්නම් ග්‍රීන් එනර්ජි කරා යන ගමන හීනයක් වෙන්න බෑනේ. දැන් තියෙන ගැටලුවත් එක්ක ඒ සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක් විය යුතුමයි අනිවාර්යෙන්. ඒ වෙනුවෙන් දැනට සැලසුම් කරලා තියෙනවද නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ මොනවද? විරාමයට පෙර මම පැහැදිලි කරමින් හිටිය අතරමැදදී ඒක නවත්තන්න සිදුුණා. නමුත් දුලාචි මහත්මයා ඇහුවා වගේම අපේ ප්‍රතිපත්තිමය ඉලක්කයක් තිබෙනවා 2030 වර්ෂය වෙන විට ඇතිවන විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලින් ලබා ගන්න. මෙතනදී තාක්ෂණික කාරණා බාධාවන් තියෙන්න පුළුවන්. ඒ කාරණා වලට ඉංජිනේරුමය විසඳුම් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම පද්ධති අපි පැහැදිලිව දන්න පද්ධති පාලනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. වෝල්ටීයතාවය කියනවා, සංඛ්‍යාතය කියනවා, තාක්ෂණික කාරණා. ඉතින් මේ තාක්ෂණික කාරණා සම්බන්ධව එල්ලවන අභියෝගයන් අපි විසඳාගත යුතුයි. ඒ කාරණාවත් එක්ක මේ ප්‍රතිපත්තිමය ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන ගමන ආරම්භ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව සංවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සරල කිරීම. තිට ඒ බල ශක්ති බලාගාර නිසි කලට පද්ධතියට එකතු කර ගැනීම දක්වා වන පුළුල්ලු වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මම එකවර අපි ධනාත්මක කාරණාත් කතා කරමු. කෙටි කාලින විසඳුම් මේ අභියෝගයට ලබා දෙමින් ඉදිරියේදීත් මේ තත්ත්වෙම නැත්තම් ආයෙත් තමයිට අපි දෙදිනටම මේ සාකච්ඡාවට 2023 දීත් 24 දීත් 25 දීත් එන්න සිද්ධ වෙයි. නමුත් මම කියන්නේ ඒක අපි මේ කෙටි කාලින විසඳුම් මේ අභියෝගයට ලබා දෙන ගමන්ම ආචාර්ය තීමලා පිටි මහත්මයා කිව්වා වගේම අපි දිගු කාලින විසඳුම් ක්‍රියාත්මක කළ යුතුයි. මොකද ඕනෑම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් ඉදිකිරීම ආරම්භ කරන්න පෙර කරන්න තියෙන කර්තව්‍යයන් ගණනාවක් තියෙනවා. පරිසරික අධ්‍යයනයන්, සමාජීය අධ්‍යයනයන්, තාක්ෂණික අධ්‍යයනයන් මේ කාරණා ඒ වගේම අනුමැතින් ලබා ගැනීම මේ සියල්ලම කරාට පස්සේ තමයි ඉදිකිරීම කරන්න පුළුවන්.
අද තීරණය කරොත් හෙට 100 මෙගාවට් එහෙම නැත්නම් මෙගාවට් 100ක සූර්ය බලාගාරයක් හරි හුරම් බලාගාරයක් හරි ක්‍රියාත්මක කරනවා කියලා ඒ කාරණාව සඳහා වන අවශ්‍ය කරන මූලික කටයුතු අවසන් කළ යුතුයි. එහෙම නැති වුණොත් බලාගාර ඉදි කිරීම අවශ්‍ය කරන කාල සීමාව තුළ ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් මේ කාරණාත් එක්ක විශේෂ වූ ක්‍රමවේද මේ වෙනිට අනුගමනය කරමින් පවතිනවා. මම මුලින් පැහැදිලි කරා වගේම මේ අනුමැතිය ලබා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනවා. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක අනුමැතිය ලබා ගත යුතුයි බලාගාරයක් ඉදි කිරීමේදී. මේ කාරණාව සරල කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග එහෙම නැත්නම් මාර්ගෝපදේශන මේ විදිහට මේ වෙන විදිහට ගැසට් කරලා තියෙනවා. ජනවාරි 1 වෙනිදා සිට ඒක බලංගු වෙලා දැන්ට ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අනුමැතිය ලබා ගැනීමට සඳහා ගත වන කාලය නිශ්චිත කාල සීමාවක් තුල ක්‍රියාත්මක කරලා අවසන් කරන්න. ආයතන වලට රාජ්‍ය ආයතන තිබෙන අනුමැතිය ලබා ගැනීම සඳහා වගකිය යුතු ඒ ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු ඒ ආයතන වලට නිසි කාල සීමාවක් ලබා දීලා තිබෙනවා මේ අනුමැතිය ලබා දෙන්න. ඒ වගේම මේ ක්‍රමවේදය යම් ව්‍යාපෘතියකට අවශ්‍ය කරන අයදුම් පත්‍රයක් ලබා දීමේ ක්‍රමවේදය මාර්ගගත ක්‍රමයට එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදයට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මූලික කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා බලාපොරොත්තු වෙනවා මේක මේ පළවෙනි කාර්තුව තුල ක්‍රියාත්මක කරලා ඒ පහසුකම සංවර්ධකයන්ට එහෙම නැත්නම් ආයෝජකයන් ලබා දෙන්න. ඒ වගේම බලාගාර හිඳි කිරීම සඳහා වන අවශ්‍ය කරන මූලික කටයුතු රජයේ මගින් විශේෂයෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මූලික අධ්‍යයනයෙන් අපේ ආචාර්ය සීමලා පිටිය මහත්මයාත් මතක් කරා සමහර අධ්‍යයන වලට එතුමාලත් අපිට එක සම්බන්ධ වෙනවා. ඒ අධ්‍යයනයන් අවසන් කරලා දෙන්න. එතකොට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න දෙන ආයෝජකයෙක්ට තියෙන ව්‍යාපෘති ඉදිකිරීම කටයුතු කරන්න. මූලික අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාලය එයාට ගත කරන්න අවශ්‍ය නැහැ. ඒ අය ඇවිල්ලා ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්. සීමලා ආණ්ඩුව බලාගාරය දැන් ඉදිකිරීම සඳහා සූදානම් බලාගාරයක්. එහෙම නැත්නම් යෝජිත බලාගාරයක් වුණාට ඒක ඉදිකිරීම සඳහා සූදානම්. මේ වෙනුවට අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රසම්පාදන ලේඛන සකස් වෙලා අවසන්. දැන් අභිප්‍රාය කැඳවීම තුළින් හඳුනාගත් ආයෝජකයන්ට තරංකාරී ක්‍රමවේදයට යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දෙන්න කටයුතු කරමින් මේ වෙනුවට සූදානම් කරමින් තිබෙනවා. ඒකම අනිකුත් බලාගාර. දැන් අපි කතා නොකර බලාගාර තියෙනවා. සුළං බලාගාර. මේ රටේ විභවයක් තියෙන සුළං බලාගාර කොහෙද අපි ක්‍රියාත්මක කරන්නේ? මෙගාවට් 1000කට ආසන්න ප්‍රමාණයක් අපි ඉලක්කය සඳහා යනවා නම් 2030 වර්ෂය වෙනුවට ඉදි කළ යුතුයි. දැන් මන්නාර මේ ඉදි කරපු බලාගාරයෙන් නිසි ඵල ලැබෙනවද? පැහැදිලිව මන්නාර මේ මෙගාවට් 100ක බලාගාරයක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයට ක්‍රියාත්මක කරන ලැබුවා. පසුගිය වර්ෂයේ මේ මාසයේදී පූර්ණ ධාරිතාවේ ශ්‍රමිකයන් විසින් නේද? අපේම නිර්මාණයක් විදිහට. නෑ. ඒක අපි තරංකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා තෝරාගත් EPC කොන්ට්‍රැක්ට් එහෙම නැත්නම් කොන්ත්‍රාත්කරුවෙක් කරා තමයි අපේ දායක වුණා. අපේ ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් ඒ වගේ මූලික අධ්‍යයනයන් සඳහා දේශීය විද්වතුන් එහෙම නැත්නම් වෘත්තිකයන් සම්බන්ධ වුණා. මේ කටයුත්ත ක්‍රියාත්මක කළේ බලාගාරයේ දැන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය කරන ජන ධාරිතාවය සමහරවිට හිතනවට වඩා වැඩි ධාරිතාවයක් එහෙම නැත්නම් විදුලි බලයක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඉතින් මන්නාරම් ප්‍රදේශයේ දෙවනි බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කටයුතුත් මේ වෙනිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අවශ්‍ය කරන පාරිසරික අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම සමාජීය අධ්‍යයනයන් කරන්න. මේ අධ්‍යයනයන් අනුව ඒවයින් ලැබෙන ප්‍රතිඵල අනුව මේකේ ලැබෙන බලපෑම අවම වන ආකාරයට තමයි බලාගාර ක්‍රියාත්මක කළ යුතු. ඒ වගේම පුනරින් ප්‍රදේශයේ හඳුනාගෙන තිබෙනවා විශාල විභවයක් තියෙනවා සුළං බල සංවර්ධනයේ මෙගාවට් 233ක වගේ ධාරිතාවයක්. ඒ වගේම මෙගාවට් 150ක විතර සූර්ය බල ධාරිතාවයක් සංවර්ධනය කරන්න මේ බලාගාරات එක්කම අපිට සම්ප්‍රේෂණ පද්ධතිය ඉදි කිරීම කටයුතුත් ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ දැනට උපාය මාර්ගය වෙන්නේ ආයෝජකයන් හරහාම සම්ප්‍රේෂණ පද්ධතියේ අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. ඒ අනුව ඒ අයට ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීලා ඒ ආයෝජනයේ ඒ අයට නැවතත් ලබා ගැනීමේ අවස්ථාව දෙන්න. මොකද සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම නෛතිකව පැවරලා තියෙන ලංකා විදුලි බල මණ්ඩලයට. ඉදිකිරීම ක්‍රියාත්මක කළේ එය බාර දිය යුතුයි ලංකා විදුලි බල මණ්ඩලයට ඒක මෙහෙයුම් කටයුතු සඳහා. ඉතින් ඒ කාරණාත් එක්ක පද්ධති සංවර්ධනය කිරීමේ කටයුතු ඒ වගේම හඳුනාගත් ප්‍රදේශ දැන් අපි තාක්ෂණික යැගීමක් කරලා තිබෙනවා විභවය සම්බන්ධව. සුළං බල විභවය කොහොමද? සූර්ය බල විභවය කොහොමද? කුඩා පරිමාණ ජල විදුලි බලාගාර කොහොමද විභවයක් අපේ රටේ පවතින ප්‍රදේශ මොනවාද? ඒවා සංවර්ධන ප්‍රදේශ විදිහට ගැසට් කරන්න, රෙගුලාසි ගැසට් කරන්න කටයුතු කරමින් පවතිනවා. මොකද අපි දන්නවා පුනර්ජන්‍ය බලශක්ති විභවයන් තියෙන ප්‍රදේශවල ඒ තම්පත සුරකිය යුතුයි. ඉදිරියේදී අනාගතයේ දැනට අපිට මේ බලාගාර පද්ධතිය එකතු කරගන්න දික්කාලීන ජන සැලැස්ම ඊට නැති වුණත් ඉදිරියේදී හරි මේ බලාගාර නව තාක්ෂණයන් එක පද්ධතිය එකතු කළ යුතුයි. ඒ නිසා ඒ සම්පත විනාශ වෙන ආකාරයේ කටයුතු කිරීම වළක්වාලීමටත් අවශ්‍ය කරන සංවර්ධන ප්‍රදේශ විදියට ප්‍රකාශයටපත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ ආකාරයට පුළුළු වැඩපිළිවෙලක් තුළ
කටයුතු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මම එක එක අර හොඳ පැත්තත් අපි කතා කරමු කියලා. මොකද එතකොට තමයි අඩුම ගානේ ජනතාවට උනත් පණිවිඩය ලැබෙන්නේ ඉදිරි වර්ෂයේදී මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අඩු ගානේ 2023 වර්ෂයේ පස්සේ හරි මෙහෙම වෙන්නේ නැහැ කියන කාරණාව නැත්නම් හැමදාම හිතන්නේ අපි ඊළඟ අවුරුද්දෙත් මේ විදිහද ඊළඟ අවුරුද්දත් මේ විදිහද. එහෙම නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සැලසුම් ක්‍රියාත්මක කරලා බලාගන්න. සමහරවිට අපිට ඒ වෙලාවේ සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අර සූර්ය බලාගාරය හොඳට ක්‍රියාත්මක වෙනවා නේද? එහෙම නැත්නම් තුලම් බලාගාරය දැන් යනවා නේද? ඒ වගේ ස්වභාවික වායු බලාගාර දැන් ක්‍රියාත්මක වෙනවා නේද? ඉතින් ඒ කාරණා එක්ක මේ සැලසුම් අපිට හැමෝගෙම සහාය අවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය ආයතන පාර්ශ්වකරුවන් විදිහට මහජනතාව අනිකුත් රාජ්‍ය නොවන සංවිධාන මොකද සමහර අවස්ථාවල බලාගාර ක්‍රියාත්මක කරන්න ගියාම විවිධ බාධක එනවා. සමාජීය ප්‍රශ්න එනවා. ඒ වගේ කාරණා මග අරවා ගැනීමෙන් කොහොමද කටයුතු කරන්න කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අපි දැනට ඉදිකිරීම අවසන් වෙලා තිබෙනවා. මෙගාවට් 35ක ධාරිතාවයක් තියෙන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ කැලණි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක කරන විපෝයක් සහිත බොහෝ දුරට සීතාවක ගඟ බලාගාරය හැරෙනකොට අවසාන බලාගාරයේ විදිහට ක්‍රියාත්මක කරන්න තියෙන බලාගාරය බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය පද්ධතියට එකතු කිරීමේ කටයුතු මේ වෙනිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක තව සති කීපයක් තුළ පද්ධතියට එකතු වේ. මෙගාවට් 35ක ධාරිතාවයක් පද්ධතියට එකතු වේ. ඒ වගේම උමා ඔය බලාගාරය මේ වර්ෂයේදී මැද භාගයේදී පමණ මෙගාවට් 120ක ධාරිතාවයේ පද්ධතියට එකතු වේවි. ඒ වගේම මොරගොල්ල ජල විදුලි බලාගාරයේ මෙගාවට් 30.5ක් ඒක මහවැලිගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලාගාරය 2023 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පද්ධතියට එකතු වීම සඳහා මේ වෙනිට ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක වෙනවා. මම ඒක කිව්වා මේ කාරණාත් අපි මතක් කරමු කියලා. මොකද නැත්තම් බලාපොරොත්තුවක්වත් අඩු ගන්න තියෙනවා නම් අපිට ඒක තුල අපිට රැඳෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාත් එක්ක පුනර්ජනනීය බල ශක්ති බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වහල මත සවිකරන සූර්ය බලාගාර සඳහා විදුලි පාරිභෝගිකයන් හඳුන්වා දුන් ක්‍රමවේදයට අපි මුල් අදියරේදී ආසියානු සංවර්ධන බැංකුව ආධාර ලබා ගත්තා. සහන පොලි ක්‍රමයකට ණය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න අපිට ඇමරිකානු ඩොලර් මිලියන 50ක වගේ ප්‍රමාණයක් ලැබුණා. ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්න ඒ ණය මුදල මුළුමනින්ම වගේ අපි දැන් උපයෝග කරගෙන අවසానයි සූර්ය පද්ධතියට එකතු කරගන්න. ඉතින් දෙවැනි අදියර සඳහාත් අපි මේ වෙනුවට සාකච්ඡා පැවැත්වමින් තියෙනවා. බලාපොරොත්තු වෙන මේ වර්ෂයේදී නැවතත් අපිට ඒ සහන පොලි අනුපාතික ක්‍රමවේදයකට විදුලි පාරිභෝගිකයන්ට ණය මුදල් ලබා දීලා ඒ අයවත් සූර්ය ජන්‍ය සඳහා සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබේවි කියලා. ඉතින් මේ කාරණාත් එක්ක අපි දීර්ඝ වශයෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කරමින් පවතින තත්ත්වයක තමයි මේ අභියෝගය එල්ල වෙලා තියෙන්නේ. හිතවතුනි නව විදුලි උත්පාදන ක්‍රමවේදයක් සකස් කරනවා කියන එක දීර්ඝ වැඩපිළිවෙලක්. මේ සාකච්ඡාව සම්බන්ධව හරි අවධානයෙන් හිටියා නම් ඔබට ඒ පිළිබඳව පැහැදිලි හොඳටම. ඒ වගේම විශාල මුදලක් වැය වෙන කාර්යයක්. හැබැයි උත්පාදනය කරන විදුලිය නැත්නම් අපිට සපයන විදුලිය රැකගැනීමේ හැකියාව අපි ළඟ තියෙනවා. සමහර වෙලාවට ඒ හැකියාව අපි ළඟ තිබිලත් අපි ඒ පිළිබඳව දැනත් නොදැනුවත්ව වගේ ඉන්නවයි කියලාත් බොහෝ දෙනෙක් කියනවා. සුලක්ෂණ මහත්මයා අපිට සැපයන විදුලිය නැත්නම් අපිට ලැබෙන විදුලිය අර පරිස්සමෙන් භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අපේ රටේ තියෙනවද? අපේ රටේ මේ ඉන්න පුරවැසියන් දැනුවත්ද මේ ගැන? විදුලි බලය කාර්යක්ෂමව භාවිතා කිරීම, සංරක්ෂණය කිරීම, ඒ වගේම භාවිතා කරන කාල සීමාව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම අපේ වගේ රටකට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේක පුද්ගලිකවත් වැදගත් වෙනවා. මොකද අපේ ගාස්තු ක්‍රමවේදය සැලකුවොත් විදුලි ගාස්තු ක්‍රමවේදය ඔබ භාවිතා කරන ඒකක ගණන අනුව තමයි විදුලි ගාස්තු ක්‍රමය සකස් වෙන්නේ. මේක ඒකාකාර විදිහට නෙමෙයි තියෙන්නේ. ඒකක 0 ඉඳලා 30 දක්වා ප්‍රමාණයක් භාවිතා කරනවා නම් ඔබ ඒකකයකට ගෙවිත්තේ රුපියල් 2.50ක් වගේ. ඒ වගේම ඒකක 31 ඉඳලා 60 දක්වා භාවිතා කරනවා නම් මම මේ කතා කරන්නේ ගෘහස්ත පාරිභෝගිකයන් ගැන. ගෘහස්ත පාරිභෝගිකයේ ඒකකයට ගෙවන්නේ රුපියල් 4.85. හැබැයි බැරි වෙලාවකත් ඔබ ඒකක 61ක් භාවිතා කරොත් ඔබට සිදු වෙනවා මේ මුළු ඒකක ප්‍රමාණයටම රුපියල් 7.85ක් ගෙවන්න. ඉතින් එතෙන්දී අපිට පුළුවන් නම් මේ ගාස්තු ක්‍රමයේ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරන්න. මොකද බොහෝමයක් විදුලි පාරිභෝගිකයන්ට මේ සම්බන්ධ අවබෝධය යම් මදකමක් දැනෙනවා. මොකද ඒ කතා කරන කතා බහ තුළ සමහරවිට එක ඒකකයක් වෙනස් වීම තුළ විදුලි බිල්පතම අනිත් පැත්ත හැරෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් Tamanට වෙන්දාට ආපු මුදලට වඩා ලොකු මුදලක් ඇවිල්ලා. එතන හිතනවා මේක
යම් ප්‍රමාණයක වෙන මොකක් හරි මේ වංචාවක්ද එහෙම නැත්නම් වැරදි ගණනය කිරීමක්ද ওই කාරණා අපිට විශාල වශයෙන් නිරන්තරව දුරකථන ඇමතුම් ලැබෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල මේ විදුලි ගාස්තු ගණනය කිරීමේදී පරිභෝජනය ගණනය කිරීමේදී අපි දන්නවා අපේ නිවසට මනු කියවන්නන් එන්නේ දින 30කට වරක්. සමහර අවස්ථාවල මේක 28 වෙනි දිනේදී එන්න පුළුවන්. එහෙම නැත්නම් 32 වෙනි දිනේදී එන්න පුළුවන්. ඒ වගේ කාරණාත් එක්ක මේ ගණනය කිරීම පිළිබඳව නිසි අවබෝධයක් තිබීම විදුලි පරිභෝගකට ඇදලා නැත්නම් එයා හිතන්නේ මේ මාසේ බිල්පත මට මෙච්චරයි පහුගිය මාසේ මට මීට වඩා අඩුවෙන් තිබුණේ. මේක එකපාරටම වැඩි වෙලා රජය ආස්තු වැඩි කරලාද නැත්නම් වෙන මොන හරි බද්දක් ගහලාද ඒ වගේ යම් සැක සංකා තියෙන. ඉතින් මේ කාරණාත් එක්ක විදුලි ගණනය කිරීම පිළිබඳ අවබෝධයක් තිබීමත් ඉතාමත් වැදගත් වෙනවා. මේ කාරණා ඒ අයට ඕනනම් බලා ගන්න පුළුවන් මහජන උපත කුංචි ස්වභාවයක ප්‍රකාශයටපත් කරලා තිබෙනවා. ඒ ගණනය ආස්තු ගණනය කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විදුලි පරිභෝජනයේදී අපි විදුලිය කාර්යක්ෂම භාවිතා කිරීම වැදගත් වෙනවා. ඔබතුමී මතක් කරා වගේම විදුලි බලය මොකද අපිට සම්පතක් ඒක. අපි නාස්ති කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව භාවිතා කරගන්න. ඕනෑම දෙයක් අපි අවබෝධයෙන් ගණනය කිරීමකින් එහෙම නැත්නම් මිනුමක් ඇතුව එහෙම නැත්නම් මැනීමක් ඇතුව ක්‍රියාත්මක කරනවා නම් අපිට අවබෝධයක් තියෙනවා මේ භාවිතා කරන දේ වටිනාකම. විශේෂයෙන්ම ජනනය කර ගැනීම අභියෝගයක් සහිත කාලයක නොවුණා ඕනෑම කාලයක වළංගු කාල දෙයක් ඒක. ඒ කියන්නේ විදුලි බලය අර පිරිමැස්මෙන් කාර්යක්ෂමව භාවිතා කිරීම. ඒකෙදී අපිට හැකියාව තියෙනවා අපේ විදුලි පරිභෝජනය අඩු කරගන්න. ඒ වගේම විදුලි පරිභෝජනය අඩු කරගන්නේ කොහොමද? අපි නාස්ති වළක්වා ගන්න පුළුවන් නම් අපි අනවධානයෙන් කටයුතු කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපි නිරන්තරව ගැවසෙන්නේ නැති ස්ථානයක විදුලි බුබුලක් දැල් වෙනවා වෙන්න පුළුවන්. අමතක වෙලා අපි ඒ ගැන තැකීමක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් එක්ක අපිට විදුලි බුබුල නිවා දමන්න පුළුවන්. සුළු දෙයක් වෙන්න පුළුවන්. වොට් ප්‍රමාණයක් අඩුවීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක සමස්තයක් විදිහට රටේම සියලු විදුලි පරිභෝගකයන් අවධානය යොමු කරන එක් බල්බයක් නිවුවා නම් මම කිව්වා වගේ මිලියන 7ක විතර විදුලි පරිභෝගකයන් ඉන්නවා. එතකොට ඒ මිලියන 7ක බල්බ් නිවෙනවා ඒ අවස්ථාව වෙනවිට. ඉතින් ඒ නිසා ඒව කාරණා අවධානය යොමු. ඒක Tamanටත් වාසියක්. මම අර විදුලි ගාස්තු ගණනය කිරීම මතක් කරේ ඒකයි. තමන්ගේ පර්ස් එකටත් එහෙම නැත්නම් තමන්ගේ මුදල් පසුම්බියටත් මේක වාසියක්. රටට විශේෂ වාසියක් වෙන අතර තමන්ටත් වාසියක් වෙනවා. ඉතින් ඒ අවබෝධයෙන් කටයුතු කළා. ඒ වගේම අපි විදුලි උපකරණ භාවිතා කිරීම නැත්නම් මිලදී ගැනීමේදී ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. සමහර විදුලි පරිභෝගකයන් පෙළඹෙනවා ආරම්භයේදී අඩු පිරිවැයක් දරලා යම් විදුලි උපකරණයක් මිලදී ගන්න පුළුවන් නම් ඒ විදුලි උපකරණය මිලදී ගන්න. උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය සූත්‍රිකා පහනක් අද වෙළඳ පොලේ වොට් 100ක විතර පහනක් රුපියල් 85ක් 100ක් අතර වගේ මුදලක් වෙන්නේ. හැබැයි ඒකෙම කාර්යක්ෂම බල්බයක් එහෙම නැත්නම් CFL හෝ LED වගේ බල්බයකට යොමු වෙනවා නම් වැඩිපුර ප්‍රමාණයක් ආරම්භයේදී පිරිවැයක් දරන්න සිදු වෙනවා. නමුත් මේ විදුලි උපකරණ භාවිතා කිරීමේ ආයු කාලයක් තියෙනවනේ ඕනෑම විදුලි උපකරණයක ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය තුළ අපිට දරන්න සිදුවන පිරිවැය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒක සලකලා විදුලි උපකරණ මිලදී ගන්නවා නම් මේ කටයුත්තේදී ඉතාම වැදගත් වෙනවා. මොකද අපි ගොඩාක් අය හිතන්නේ නැති දෙයක් තමයි මේ විදුලි උපකරණ භාවිතා කරන ආයු කාලය තුළ අපිට දරන්න වෙන පිරිවැය. උදාහරණයක් විදිහට සාමාන්‍ය සූත්‍රිකා පහනක් ගත්තොත් එහෙම අපිට පැය 2000ක් විතර වගේ භාවිතා කරන්න පුළුවන්. on off කරන විදිහට. හැබැයි LED වගේ බල්බයක් ගත්තොත් පැය 40000ක් විතර තත්ත්වයකට යන්න පුළුවන්. හැබැයි ඒක අපි වැඩි තැකීමක් නැතුව අඩු මිලියට තියෙනවා කියන උපකරණ මිලදී ගැනීම සිදු කරනවා. ඉතින් ඒ කාරණා විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිය යුතුයි. ඒ වගේම තමන් විදුලි උපකරණ භාවිතා කිරීමේදී උදාහරණයක් විදිහට තමන්ට ගැළපෙන විදුලි උපකරණ තෝරාගත යුතුයි. දැන් අපි ශීතකරණයක් මිලදී ගන්නවා නම් ඒ ශීතකරණය තමන් සමාජිකව දෙන්නෙක් ඉන්න පවුලකට නම් තනිදොර ශීතකරණයක් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඒකයි මම කියන්නේ අර විදුලි උපකරණ තෝරන තියෙන ලොකුම ශීතකරණය ගෙනල්ලා මේ සාලි තියාගන්නවට වඩා හොඳයි තමන්ට ගැළපෙන ප්‍රමාණයේ මේ උපකරණයක් මිලදී ගැනීම. මේ වගේ කාරණාත් සැලකිල්ලට ඇති යුතුයි. ඒ වගේම තමන් භාවිතා කරන උපකරණේ භාවිතා කරන කාල සීමාව. උදාහරණයක් විදිහට අපි දන්නවා අපේ ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව තියෙන්නේ රාත්‍රී සවස් 6ත් රාත්‍රී 9:00 10:00 වගේ කාල සීමාව තුල. මේ කාල සීමාව මග අරවා ගන්න පුළුවන් නම් තමන් භාවිතා කරන විදුලි උපකරණ භාවිතා කරන. උදාහරණයක් විදිහට ඇඳුම් මැදීම. ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා රාත්‍රී කාලේ තමයි රස්සාව ඒක සාධාරණයි. ඉතින් රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා තමන් භාවිතා කරන උපකරණ භාවිතා කරන්න පෙළඹෙන්නේ මේ වෙලාවට. ඉතින් රැට නිදා ගන්නත් තියෙනවානේ. ඒ හින්දා මේ විදුලි ඇඳුම් මැදීම ස්ථිරිකේ භාවිතා කරන්නේ මේ වෙලාවට වගේ. ඉතින් අපිට පුළුවන් නම් මේක ඒ කාල සීමාව මග ඇරලා. මොකද අපිට විශාල වශයෙන් අභියෝග එල්ලෙන්නේ ඒ කාල සීමාව තුළ.
සවස් 6ත් රාත්‍රී 10 මාරත් අතර වගේ කාලේ. ඒ කාල සීමාව මග ඇරලා ඔයගේ උපකරණ දැන් උයන එක අපිට රෑ 10 මාර වෙනකන් ඉඳලා උයන්න කියන්න බෑනේ. ඒ උයන තමන්ගේ යුම් කටයුතු ඒ නිසි වේලාවට කරලා රාත්‍රියේ හැරේ ගත යුතුයි. හැබැයි ඇඳුම් මැදීම් වගේ කාරණා රෙදි සේදීමට අපි විදුලි උපකරණ භාවිතා කරනවා රෙදි සෝදන මැෂින් භාවිතා කරනවා ඒවා මග අරගෙන පුළුවන් නම් මේ ඉහළ විදුලි ඉල්ලුම් කාල සීමාව තුළ ඒකත් මේ පද්ධතියේ අභියෝගයන්ට පිටිවහලක් වෙනවා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තිබෙන්නේ දිනපතාම ඇඳුම් මැදීමට. දිනපතාම ඇඳුම් මදිනවා ඒක පුරුද්දක් විදියට මම හිතන්නේ ගොඩාක් දෙනෙක් කරන දෙයක්. අපි හැමදාම ඉස්තිරිකය රත් කරගන්නවා මේ ඇඳුම් මැදීමට. හැබැයි පුරුද්දක් විදියට Tamanට පුරවන්න නම් ඉරිදා දිනේ වගේ දිනයක් තෝරාගෙන මේ කටයුත්ත මේ කාර්යය කරන්න ඉතාම වැදගත් වෙනවා. එතකොට සතියේටම අවශ්‍ය කරන ඇඳුම් ටික අපිට ඉරිදා දිනේදී විවේකී දිනයක් ඉරිදා දිනේ සමහර අය හිතන්න පුළුවන් ඉරිදාත් වැඩි අවුල් කරන්න හදන්නේ මේ කියලා. නමුත් ඒ වගේ උපක්‍රම තුලින් දැන් ඒකෙන් විදුලි පරිභෝගකයාට වාසියක් වෙනවා. මොකද තමන් ස්ථිරිකය අඩු ප්‍රමාණයක් හිතුවත් මේ රත් වෙන්න යන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ නේ. මම වැඩි විනාඩි 10න් 15න් වැඩි ඉවර කරනවානේ අවසන් කරනවානේ වගේ කාරණා එක්ක හිතෙන්න පුළුවන් මේක මොකටද කරන්නේ කියලා. නමුත් අර වගේ පුරුද්දක් විදිහට අපිට ඉරිදා දිනේ තෝරගෙන මේ ඇඳුම් ටික පිළිවෙලකට රාකේක අසුරලා තබා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් හැංගර්ස් භාවිතා කරලා අපිට තියාගන්න පුළුවන් නම් ඒ කටයුත්ත තුලින් අපිට සැලකිය යුතු මට්ටමේ පද්ධතිය දෙන්න බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම Tamanටත් වාසි. මොකද විදුලි ස්ථිරිකයට වුණත් සැලකිය යුතු උදාරිතාවයක් වැය වෙනවා. මේ දේවල් පිළිබඳව මේ පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවද විදුලි බල මණ්ඩලයෙන් හෝ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අපේ ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණයේ යටතේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම මේ වෙනවිට සමහර විදුලි උපකරණ වලට අපි සම්මතයන් හඳුන්වා දීලා තිනවා. ඒ කියන්නේ අවම පරිභෝජන සීමාවන් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ තරු සලකුණ තියෙන විදුලි උපකරණ තියෙනවා. උදාහරණයක් විදිහට කාලයක් මතයක් තිබ්බා ඔය හොට් ප්ලේට් එහෙම භාවිතා කරද්දී අධික ලෙස විදුලිය මේ දැවෙනවා කියලා. හැබැයි අපි දකිනවා මේ දැනුත් හොට් ප්ලේට් එහෙම භාවිතා කරන අවස්ථා තියෙනවා. ඔව් සමහර මෙහෙමයි විදුලි උපකරණ ඕනෙම විදුලි උපකරණයකට විදුලි පරිභෝජනය සිදු වෙනවානේ. එතකොට දැන් අපි කාර්යක්ෂම විදුලි උපකරණ තෝරගන්නවා නම් වැය වෙන විදුලි එක ප්‍රමාණය අඩුයි. දැන් විදුලි උපකරණ ගත්තත් මීට දශකයකට එහෙම නැත්නම් අවුරුදු 5කට 6කට එහා පැත්තට ගියොත් තිබිච්ච විදුලි උපකරණ වලට වඩා කාර්යක්ෂම විදුලි උපකරණ වෙළඳපොළට හඳුනා දීලා තියෙනවා. මොකද මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් නිෂ්පාදකයනුත් බලනවා මේකේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ. ඉතින් ඒ කාරණාත් එක්ක වර්තමානයේ තිබෙන විදුලි උපකරණ බොහොමයක් ඒවා කාර්යක්ෂමතාවයෙන් ඉහළ නැංවීමේ ක්‍රමවේද අනුගමනය කරලා තමයි වෙළඳපොළ ඉදිරිපත් වෙන්නේ. ඉතින් සමහර පරිභෝගකයන් අනවබෝධයෙන් හෝ අවබෝධයෙන් යුතුව ඒ විදුලි උපකරණ තෝරා ගැනීමේදී කාර්යක්ෂම විදුලි උපකරණ තෝරගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි සමස්තයක් විදිහට විදුලි පරිභෝගකයන් විදුලි උපකරණ තෝරා ගැනීමේදී කාර්යක්ෂමතාවය පිළිබඳ අවධානය යොමු කරනවා නම් අපි ගොඩක් කරාට වැය වෙන මුදල පිළිබඳ තමයි අවධානය යොමු කරන්නේ. නමුත් අර කාර්යක්ෂමතාවය පිළිබඳ සාධකයක් අපේ විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකීමට ගත යුතුයි කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒ වගේම එකම කාරණාව කරන්න පුළුවන් විදුලි උපකරණ තෝරා ගැනීමේදී දැන් වෙළඳපොලේ තියෙනවා සිවිලින් විදුලි පංකා තියෙනවා. ඒ වගේම පාදස්ත විදුලි පංකා තියෙනවා. ඒ වගේම මේස මත තබන විදුලි පංකා තියෙනවා. බිත්තියේ සවි කරන්න පුළුවන් විදුලි පංකා තියෙනවා. ඉතින් එතකොට යම් පාරිභෝගිකයෙක් සිවිලින් විදුලි පංකා තෝරගත්තොත් තමන්ගේ නිවසේ සවි කරන්න හෝ තමන්ගේ කාර්යාලයේ සවි කරන්න ඒකට වැඩි විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා. එකම කාල සීමාව අපි තුමු රාත්‍රී පැය 8ක් විතර මේ විදුලි උපකරණ භාවිතා කරනවා නම් පාදස්ත විදුලි පංකාවක් භාවිතා කිරීම තුළ අඩු විදුලි ඒකක ප්‍රමාණයකින් Tamanට අවශ්‍ය කරන කාරණාව කරගන්න පුළුවන්. සිසිලද ලබා ගන්නවා නම් ඒක කරන්න පුළුවන්. සිවිලින් විදුලි පංකා වලට වඩා. ඉතින් ඒ කාරණාව සැලකිය යුතුයි. ඒ වගේම වායු සමීකරණ යන්ත්‍ර මේ දිනවල වායු සමීකරණ යන්ත්‍ර කියන්නේ නැතුම් බැරි තත්යකට පත් වෙලා තියෙන්නේ. හොඳයි. සුලක්ෂණ මහත්මයා මේ පුංචි අවසරයක් ඉල්ලනවා ඔබතුමාගෙන්. අපි විරාමයක් ලබා ගන්න ඕනේ. පුංචි විරාමයක්. විරාමයෙන් අනතුරුව වායු සමන යන්ත්‍රත් එක්ක විදුලියට මොකද වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අපි අවසන් විනාඩි කිහිපය තමයි අපේ වැඩසටහනේ මේ ගත කරන්නේ. සුලක්ෂණ මහත්මිය අපි විරාමයට කලින් කතා කරේ මේ වායු සමීකරණ යන්ත්‍ර පිළිබඳව. විශේෂයෙන්ම නාගරික සහ තදාසන්න ප්‍රදේශවල වායු සමීකරණ යන්ත්‍ර කියන්නේ දැන් අවශ්‍යතාවයක්. ඔව්. දේශගුණේ වෙනස් වීමුත් එක්ක බොහෝ දෙනෙක් භාවිතා කරන වායු සමීකරණ යන්ත්‍ර. ඔබතුමා කතාව නැවැත්තුවේ එතනින්. ඔව් මම මේ පැහැදිලි කර හිටියෙත් එක් විදුලි උපකරණ ගැන මම කතා කළා. ඒ වගේම
වායු සමීකරණ යන්ත්‍ර ගැනත් මතක් කරන්න ඕන නිසා මොකද විශාල වශයෙන් විදුලි පරිභෝජනය කරන උපකරණයක් තමයි වායු සමීකරණ යන්ත්‍ර. දැන් සමහර නිවාසවලත් මේ වෙන විට ඔබතුමී පැහැදිලි කිව්වා වගේම වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරනවා. ඒ මොකද පවතින උණුසුම් තත්ත්වයක් එක්ක ඒ වගේ සහනයක් ලබා ගැනීම අපි විදුලි පරිභෝගකයන්ගෙන් අපේක්ෂා වෙනවා. ඒ නිසාම මේ උපකරණ භාවිතා කිරීමේදී සැලකිතු මට්ටමකින් අවධානයෙන් මේ කටයුත්ත කළ යුතුයි. මොකද අපි සාමාන්‍ය වායු සමීකරණ යන්ත්‍රයක් ගත්තොත් එහෙම මාසයක් රාත්‍රී කාලේ පැය 8ක් විතර මේක උපයෝග කරගත්තා කියලා හිතන්නකෝ. විදුලි ඒකක සාමාන්‍යයෙන් 250ක් විතර වැය වෙනවා. සාමාන්‍ය අපි දුම් කාමරයක වගේ වායු සමීකරණ යන්ත්‍රයක් භාවිත කරොත්. ඉතින් අපිට පුළුවන් නම් මේ වායු සමීකරණ යන්ත්‍ර තෝරා ගැනීමේදී විශේෂයෙන් ඉන්වර්ටර් සහිත වායු සමීකරණ දැන් නම් ඉන්නේ ගොඩක් ඒවා ඉන්වර්ටර් සහිත වායු සමීකරණ යන්ත්‍ර. ඒ වගේම මේ උෂ්ණත්වය සකස් කිරීමේදී වායු සමීකරණ යන්ත්‍රයේ වැදගත් කාරණාවක් තමයි උෂ්ණත්වය. අපි ගොඩක් අය සෙන්ටිග්‍රේඩ් අංශක 18ට විතර දාගෙන ඉන්නවා මේක ඊට පස්සේ පෙරව ගන්නවා ඇතිරිල්ලකුත් එක්ක. ඉතින් එහෙම නැතුව දැන් අපිට පුළුවන් නම් මේ මොකද වායු සමීකරණ යන්ත්‍රයේ එක සෙන්ටිග්‍රේඩ් එකකින් අපි උෂ්ණත්වය වැඩි කරන පැත්තනේ අපි ගොඩක් අය වායු සමීකරණ යන්ත්‍රය කියන්නේ මේ ඕක වැඩි කරන්න කියලා. වැඩි කරන්න කියන එකේ අදහස් කරන්නේ අඩු කරන්න කියන එක. ඒ කියන්නේ සීතල මදි නම් කියන්නේ වායු සමීකරණ යන්ත්‍රයේ වැඩි කරන්න කියලා. වැඩි කරන්න ඒක වෙන්න ඕනේ ඒක අනිත් පැත්ත. නමුත් ඉතින් සාමාන්‍ය භාවිතාවේ තියෙන වචන ඕවා. ඉතින් එතනදී මේ වායු සමීකරණ යන්ත්‍රයේ උෂ්ණත්වය එක අංශකින් අඩු කරන්න පුළුවන් නම් අපිට උදාහරණයක් විදිහට දැන් අපි සාමාන්‍ය රාජ්‍යයේ කාර්යාලවලට කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 26 විතර තියාගන්න කියන එක ගන්නවා. ඒ වායු සමීකරණ යන්ත්‍රයේ උෂ්ණත්වය. සුරක්ෂණ මහත්මයා මේ සෞනිත්‍ය බලශක්ති අධිකාරිය රජයේ ආයතනයක්. ඔබතුමා කිව්වා ඔබේ ආයතනෙන් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන් සිද්ධ වෙනවා කියලා. මං ඉන්නේ අතුරුගිරියේ. අතුරුගිරියේ සිට අපේ නාලිකාව තියෙන නුගේගොඩ. නුගේගොඩෙද්දි මං අද උදේත් දැක්කා මේ වැඩසටහන සඳහා උදේද්දිත් මං දැක්කා. වීති ලාම්පු දැල්වලා තියෙනවා. මං කියන්නේ උදේ 7:08ට විතර. මං ඕන තරම් දැකලා තියෙනවා. රජයේ ආයතනවල සමහර කාමරවල කිසිදු කෙනෙක් නැහැ. හැබැයි වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා එලෙසම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. රජයේ ආයතනවල විදුලිය පරිභෝජනය සම්බන්ධව දැනුවත් කිරීම වැඩසටහන් එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමක් සිද්ධ වෙන්නේ නැද්ද? පැහැදිලිවම පුදුමේ ඔය කාරණා මතක් නොකලා නම් තමයි පුදුම වෙන්න ඕනේ. ඔක මතක් කිරීම පුදුම. මොකද වීදි ලාම්පු කියන එක අතීතයේ ඉඳන්ම තියෙන පැමිණිල්ල. මේ වීදි ලාම්පු හොඳටම මේ ඉර පායලා තියෙන වෙලාවෙත් වීදි ලාම්පු වැඩ. ඔක ගොඩක් වෙලාට පළාත් පාලන ආයතන මගින් තමයි ඒක නඩත්තු කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒක මේ විසන්ධි කිරීම එහෙම නැත්නම් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. අපි චක්‍රලේඛ විධිවිධාන මගින් කාරණා පැහැදිලි කරලා තියෙනවා. මේක මේ වෙලාවට අඩු කරන්න මේ වෙලාවට නවත්තන්න කියන කාරණා. නමුත් සමහර අවස්ථාවල ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒක සමහර අවස්ථාවල තියෙනවා බයිසිකලේ වැදගෙන යන්න ඕනේ මේ ලයිට් එක නිවන්න. ඉතින් එතකොට එක තැනකින් උදේ 5:00 6ට විතර පටන් ගත්තොත් ඉවර වෙනකොට 7 විතර වෙලා. ඒ වගේ අවස්ථාවල අදාළ නිලධාරියා පැමිණෙන්නේ නැත්නම් ළඟම ගෙදර නැත්නම් අපිට හැකියාව තිබෙනවා නම් අපේ ආකල්පයේ වෙනසක් කරගන්න. දැන් මේ තමන්ගේ නිවස ළඟ තිබෙන විදුලි ලාම්පුව පරිස්සමෙන් කරන්න ඕනේ. තමයි මේ වෙන අකරතැබ්බ වෙන්න පුළුවන් අනතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ සම්බන්ධව සැලකීමත් වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන්. තමන්ට මේ මොකද ඒ ස්විච් එකම තමයි එතන තියෙන ස්විච් තියෙන ගොඩක් වෙලාට මේ අපේ පාරවල් වල තියෙන්නේ අහල පාර ඉන්න මේ නිවාස එක කෙනෙක් තමයි මේ විදුලිය විසන්ධි කිරීම සිදු කරන්නේ. දාන්නෙත් ඒ අය තමයි. ඉතින් ඒ කටයුත්ත අපි හැමෝම දාන්නේ කරද්ද සමහර විට මේක එක ලාම්පුවන්නේ ඔන්න ඔහි තිබුණා වගේ හැඟීමෙන් කටයුතු කරන වෙලාවල් තියෙනවා. නමුත් මගේ මුදල් පසුබිමින් නෙමෙයි නිවේදන් වෙන්නේ කියන හැඟීම තියෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම නෙමෙයි. අපි මේ ආකල්පනයක් ඇති කරගන්න ඕනේ. මේක අපේ රට. මේ නාස්ති වෙන්නේ අපේ සම්පත්. ඉතින් ඒ නිසා ඒක ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම රජයේ කාර්යාලය සම්බන්ධවත් කිව්වා. අපි දැන් ක්‍රමවේදයක් සකස් කරගෙන තියෙනවා. සෑම රජයේ කාර්යාලයකම ඉන්නවා බලශක්ති කළමනාකරුවෙක්. ඒ අයව පුහුණු කරලා තියෙනවා. ඒ අයට සහතික නිකුත් කරලා තියෙනවා. ඒ අයව දැනුවත් කරලා තිබෙනවා. ඒ අයට වගකීමක් පවර්ලා තියෙනවා. තමන්ගේ කාර්යාලයේ සිදු කරන විදුලි පරිභෝජනය කළමනාකරණය කිරීම. අපිට හැම වර්ෂයකදී මේගොල්ලෝ වාර්තාවන් එවනවා. ඒ තමන්ගේ දත්ත භාවිතා වෙච්ච ආකාරය, තමන් විදුලි පරිභෝජනය කරපු ආකාරය, තමන් කරපු ක්‍රියාකාරකම් මොනවද? විශේෂයෙන්ම අපි ආයතනයක් විදියට රජයේ ආයතන වලට සහයෝගය දෙනවා. විදුලි එහෙම නැත්නම් විදුලි පරිභෝජනය පිළිබඳ විගණනයන් කරන්න. අපි කියන එනර්ජි ඔඩිට් කියලා. බලශක්ති විගණනයන් කරන්න.
ඒ අයට ඊට පස්සේ අපි නිර්දේශ ඉදිරිපත් කරනවා. අපිට තියෙන සීමිත මානව සම්පත් තුල වුවත් සහ උපකරණ සීමිත ප්‍රමාණය තුල වුවත් අපි ඒ අයව දැනුවත් කරන මෙන්න මේ කාරණා සිදු කළොත් ඔයගලගේ විදුලි පරිභෝජනය අඩු කරගන්න පුළුවන්. ඉතින් මූලික ආයෝජනයන් සපයා ගැනීම සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. නමුත් අපි ඒකටත් රජය මගින් සකස් කරලා තියෙනවා එහෙම නැත්නම් ගැරන්ටි ෆන්ඩ් එකක්. අප මුදලක් විදිහට ණයක් ගන්නවා නම් ඒ අපේ ආයතනය මගින් අප ලබා දීමේ කටයුත්තත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පහසුකම් ක්‍රියාත්මක කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ විදුලිය අරපිරිමැස්මෙන් කාර්යක්ෂම භාවිතා කරයි කියලා. ඉතින් අර මම මුලින් පැහැදිලි කරපු කාරණා අමතක වෙන්න කලින් කියන්න ඕනේ මොකද වායු සමීකරණ යන්ත්‍ර වලට සැලකිය යුතු මට්ටමකින් විදුලි පරිභෝජනයක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලේම අවධානය යොමු කරන්න තමන්ගේ වායු සමීකරණ යන්ත්‍රයේ දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ වායු සමීකරණ යන්ත්‍රයේ අංශක 26ට තියන්න කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. තමන්ට මේක ඒ කියන්නේ දැන් දාඩි දාගෙන ඉන්න ඕන කියන එහෙම නැත්නම් අපහසුතාවයන් විඳින්න ඕන කියන කාරණාව නෙමෙයි. අපේ තියෙන පරිසර තත්ත්වයක් එක්ක සෙන්ටිග්‍රේඩ් අන්තක 26ක 25ක වගේ උෂ්ණත්වය පවත්වාගෙන යෑම හොඳටම ප්‍රමාණවත් පහසුවෙන් වැඩක් කරන්න. සෙන්ටිග්‍රේඩ් අන්ත 18කට දාලා බෙවුළු ඉන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ඒ අවබෝධය තියෙන්න ඕනේ. සමහරු ඒ හැඟීම නැහැ. ඒ කියන්නේ සුලක්ෂණ මහත්මයා තුල මොකද සෙන්ටිග්‍රේඩ් අන්තකයකින් අපිට අඩු කරන්න පුළුවන් උෂ්ණත්වය විදුලි පරිභෝජනයේ 104කින් වායු සමීකරණ යන්ත්‍රය අඩු කරගන්න පුළුවන්. ඒවා සාමාන්‍ය ගණනයන් මගින් තහවුරු වෙච්ච තත්ත්වයන්. ඉතින් ඒ කටයුත්තට අවධානය යොමු කිරීම තුලම සැලකිය යුතු මට්ටමකින් විදුලි ඉතිරියක් තමන්ගේ ආයතනයේ තමන්ගේ නිවසට තමන්ට කරගන්න පුළුවන්. ඒ වගේ අවසානයේදී රටට කරලා දෙන්න පුළුවන්. ඉතින් අවධානය යොමු කරන්න ඕනේ ඒ කාරණාත් එක්ක කියන එක නැවතත් මතක් කරනවා. සුලක්ෂණ මහත්මයා මම ගෘහණියක්. ගෙදර යුම් පිහුම් කරන්නේ මම. මම දන්නවා මේ වෙලාවේ මම වගේම තවත් ගෘහණියන් බලාගෙන ඉන්නවා කියලා. සමහර වෙලාවට අර රස්නෙට කෑම කන්න ඕනේ කියන මේ ලංකාවේ බොහෝ දෙනෙක්ගේ තියෙන මතේ හින්දා උදේ රයිස් කුකර් එකේ බත් ටික උයාගෙන දවල් වෙනකම්ම මේ ඔන් එකේ තියෙන්නේ. අපි හිතුවේ නැති වුණාට මම අහලා තියෙනවා මේ දේනොත් විදුලි පරිභෝජනය ප්‍රබලව සිද්ධ වෙනවා කියලා. ඇත්තද කතාව? මෙහෙමයි. වොට් ප්‍රමාණයක විදුලි පරිභෝජනය සිදු වෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔය රයිස් කුකර් එක පමණක් නෙමෙයි. අපි රූපවාහිනී යන්ත්‍රය. ගොඩක් අය කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් දුරස්ථ පාලකයෙන් මේක ස්විච් ඔෆ් කරන්නේ. සමහර වෙලාවට අපි මේ සමහර ස්විච් ඔන් කරාට පස්සේ ඔන් කරාට පස්සේ ඒක ඔෆ් වෙන්නේම නෑ. අපි ලයිෆ් ටයිම් මේ විදිහටම තමයි ටීවී එක ඔෆ් කරන්නේ. අපි රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාවිරීත කරන්නේ දුරස්ථ පාලකයෙන්. එහෙම කළා අපි හැබැයි යම් වොට් ප්‍රමාණයක් මේවට වැය වෙනවා. ඉතින් හිතන්නකෝ මේ විදුලි පරිභෝගකයන් මෙච්චර විශාල සංඛ්‍යාවක් ඉන්න තැනක අපිට මේවා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මොකද ඒක පුංචි දේවල් පොඩි දේවල් අපි ප්‍රායෝගිකව කටයුතු කරොත් සැලකිතු අපි අර කියනවානේ බින්දු එකතු වෙලානේ මේ ගඟ හැදිලා මහාසාගරය හැදෙන්නේ. ඒ වගේ අපිට පොඩ හරි ඉතුරු කරගන්න පුළුවන් නම් මේක සැලකිය යුතු මට්ටමක දායකත්වයක් දක්වන්න පුළුවන්. ඒවා අපේ පුරුදු විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි මගේ හැඟීම. ආචාර්යතුමා ඔබතුමා බලශක්ති විශේෂඥයෙක්. මම අහලා තියෙනවා බලශක්ති නිපදවීම තුලින් මේ රටේ අවශ්‍යතාවය පරිමහ ගන්නවා වගේම ජාතික ආර්ථිකයට සවියක් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ අපේ රටේ රට වටා යන නැව් මාර්ග තියෙනවා. මේ නැව් වලට සේවා සැපයීම තුලිනුත් විදුලි බලය උත්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කරගන්න පුළුවන් කියලා. ඇත්තද කතාව? එහෙම පුළුවන්ද? මෙහෙමයි නැව් මාර්ග සහ විදුලි බලය අතර කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. නමුත් මෙන්න මෙහෙම යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ද්‍රව කළ ස්වභාවික වායු පර්යන්තයක් ඉදිකිරීමට යෝජනා වෙලා තියෙනවා. අද ඊයේ නෙමේ. ඒ සඳහා සක්්‍යතා අධ්‍යයනය ඉවර කළේ 2014. එතකොට අන්න එනවා මම ඔබට කියපු 14 ඉඳලා අද 22 දක්වා තාමත් ඒක ඉදි කරන්න අත්‍යවාරමවත් දාලා නැහැ. වාද විවාද කර ඉන්නවා. නමුත් අපිට ඒක ඉදි කරගන්න ලැබුණොත් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ප්‍රමාණයකට සීමිත ආකාරයට හෝ කර්මාන්ත ආයතනවලට තාප බලයේ ස්ථාපය ලබා ගැනීම සඳහා ස්වභාවික වායුව ලබා දෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම පිරිසිදු තාප ප්‍රභාවයක් අවශ්‍ය අපේ රට හොඳින් කරන කර්මාන්ත කීපයක් තියෙනවා. එකක් තමයි පෝසිලේන් කර්මාන්තය. දැන් ඔබ සමහරට දන්නේ නැතුව ඇති පෝස්ලේන් කර්මාන්ත ආයතනයක ඒ පිඟාන හෝ කෝප්පේ අවසාන උදුන ක්‍රියාත්මක වෙන්නේ LPG වලින්. ඒ කියන්නේ අපි කුස්සියේ භාවිතා කරන ගෑස් එකකින්. නමුත් ඒ කුස්සියේ භාවිතා කරන පෙට්‍රෝලියම් වායුව මිල අධිකයි ස්වභාවික වායුවත් එක්ක සංසන්දනය කළොත්.
ටයිල් හදන කර්මාන්ත ආයතන, ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතන වලට තාපය විශාල වශයෙන් ඕන. ඒගොල්ලෝ අද අපිට මිල අඩු තාප ප්‍රභාවයක් නැති නිසා LPG ඉන්ධනය භාවිතා කරනවා. එම නිසා මේ ඉන්ධනය අපි ද්‍රව කළ ස්වභාවික වායු පර්වතයක් හැදිය යුතුමයි. ඒක හදන දවස වෙනතුරු අපි කවුරුත් පුලා බලා සිටිනවා. මතභේද විවාද ගොඩාක් තියෙනවා සමාජයේ. ඊට අමතරව ඔබ නැව්මාර්ග ගැන කියපු නිසා යම්කිසි දොරටුවක් විවෘත වෙනවා. මොකද නාවික ගමනාගමනයත් ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවයක් සහ ජාත්‍යන්තර වශයෙන් එකඟතා වලට ළඟා වෙමින් ඉන්නේ. එම නිසා නැව්වලට ඉන්ධන සැපීමෙත් එතනින් අපිට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මේ ස්වභාවික වායු පර්යන්තය හරහා. අන්න ඒ විදිහට තමයි මේ දෙක අතර මම සම්බන්ධතාවය දකින්නේ. හොඳයි. කාලත්‍රයේ කතාබහ තුළින් අද අපි කතා කරේ බලශක්ති අර්බුදයට විසඳුම් පිළිබඳව. අපි ප්‍රශ්න අඳුනගත්තා. ඒ ප්‍රශ්න ඇති වුණේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම අපි විසඳුම් ගැනත් කතා කරා. ආචාර්යතුමා බොහෝ දැවැන්ත නැත්තම් ලොකු ප්‍රශ්න වලට විසඳුම් තියෙන්නේ අපි ගාව කියලා කියනවනේ. හඳුනගෙන තියෙන විදිහට දැනට මේ බලශක්තිය පිරිමසා ගන්න, ඉතිරි කරගන්න, සකසුරුමින් භාවිතා කරන්න ගෙවල් වල ඉන්න පිරිසට මොනවද කරන්න පුළුවන්? සුලක්ෂණ ජයවර්ධන මහත්මයා ගොඩක් දේවල් කිව්වා. මම ඒකට ආරම්භයක් ගන්න කැමතියි. මම කෙටියෙන් උත්තර දෙන්නම් කෙසේ වෙතත්. අපේ ජනතාව බලශක්ති සුරක්ෂිතභාවය අතින් හොඳ තැනක ඉන්නේ. මම ජනතාව නරකයි කියලා කියන්නේ නැහැ. මම ඒක කියන්න හේතුව අපේ රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනයේ ඒකක 700යි. අවුරුද්දට විදුලි ඒකක 700යි. ඉන්දියාවේ 1100යි. ඔබට හිතා ගන්න පුළුවන් ඒක පුද්ගල වාර්ෂික විදුලි පරිභෝජනය. ලංකාවේ 700යි, ඉන්දියාවේ 1100යි, ලෝකේ වැඩිම නෝර්වේ රට 25000යි. 25000යි. ලංකාවේ 700යි, නෝර්වේ 25000යි. එතකොට ඔබ මගෙන් අහන්න පුළුවන් විදුලිය සංරක්ෂණය කරන්න ඕන ශ්‍රී ලාංකිකයාද, ඉන්දියානුවද, නෝර්වීජියානු දායකයාද? ඒක තමයි මත් අහන්නේ. හරි. කැනඩාවේ 18000යි. ඇමරිකාවේ 14000යි. මැද පෙරදිග රටවල් වල 12000යි. ඒක පුද්ගල විදුලි පරිභෝජනය. එම නිසා සමස්තයක් හැටියට ගත්තොත් ශ්‍රී ලාංකිකයා හොඳයි. ඔබ එහෙම යද්දී විදුලි පහනක් දවාලේ දැල් වෙනවා දැක්කම ඔබට හිතට හරි නෑ ඒක. හරි. කෙනෙක් කාමරයේ විදුලි පංකාව නිවන් නැතුව කොහේ හරි ගිහිල්ලා තියෙනවා නම් ඔබට හිතට හරි නෑ. නමුත් මම කියන්න යන්නේ ඒ වැරදි ක්‍රියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව අඩුයි. ඒගොල්ලෝ විදුලිය හොඳ හැටි භාවිතා කරනවා. එම නිසා මම ජනතාවට සහතිකයක් දෙන්න කැමතියි ඒ සම්බන්ධයෙන්. මොකද මම දැකලා තියෙනවා බටහිර රටවල් වල බොහෝ දෙනා මේ කාමරයෙන් මේ කාමරයට යද්දී ලාම්පුව නිවන්නේ නැහැ. රැකියාවට ගිහිල්ලා හවස 6ට ගෙදර ආපුවම මුළු ගෙදරම ලාම්පු නිවනවා. රැට ලාම්පු දැල්වනවා. ඊට පස්සේ විදුලි ලාම්පු ටික නිවා දැම්මනේ රැට නිින්දට යද්දී. ඒකත් ටිකක් කම්මැලි හිතුනොත් ওই සමහරක් පත්තු වීම තියෙනවා රැලි වෙනකන්. ඒක පුද්ගල පරිභෝජනය අතින් ලංකාව හොඳ තත්වයක ඉන්නේ. නමුත් අපිට කුඩා දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි සැපයුමට පහසු වෙන ආකාරයේ සුරක්ෂණ මහත්මයා ගොඩක් කරුණු කාරණා කිව්වා. මම ඒව නැවත කියන්න ඕනේ නැහැ. සැපයුමට ආධාරකයක් වෙන විදිහට අපේ ඉල්ලුම කළමනාකරණය ගැනීම. කරුණු කාරණා ගොඩක් කියවුණා. නමුත් මම මේ ප්‍රවේශයෙන් මට පොඩි විනාඩියක් දෙන්න ආරක්ෂිතව විදුලිය භාවිතා කිරීමේ වැදගත්කම නැවත නැවතත් කියලා දෙන්න. හොඳයි. මේ රටේ විදුලි අනතුරු වලින් අවුරුද්දකට 100ට වඩා වැඩි දෙනෙක් මැරෙනවා. ඒ 100 දෙනා අපි 100යි කියලා කිව්වොත් ඒකෙන් 80ක් පමණ මැරෙන්නේ ගේ ඇතුලේ. එහෙම නැතිනම් ගේ වටේ. සමහර විට කුඩා දරුවෙක් දැන් පහුගිය දවස්වල ලුණුගල සිද්ධියක් සිද්ධ වුණා. උසස් පෙළ හදාරන දරුවෙක් මාර්ගගත ක්‍රමයට පාඩම් වලට සහභාගී වීම සඳහා ගෙදර එයාට සංඥා මදි. එම නිසා එයා හඳුනාගත්ත වත්තේ කෙළවරක එයාට රවුටර් එක අරන් ගිහිල්ලා ඒ කෙළවරේ සංඥා හොඳයි කියලා. එයා වයර් කීපයක් යොදලා ඒ ස්ථානයට විදුලිය ලබා ගැනීමට යාමේදී විදුලි සැර වැදිලා මිය ගියා. ඒ ගෙදර ට්‍රිප් ස්විච් එකක් තිබුණේ නැහැ. පැන්නුම් දඟරයක් තිබුණේ නැහැ. ආරක්ෂණ ක්‍රමය තිබුණේ නැහැ. අපි කොයිතරම් කිව්වත් කොයිතරම් කරුණු පහදලා දුන්නත් මූලික ආරක්ෂක ක්‍රම නැහැ.
ඉතින් එම නිසා විදුලිය භාවිතය පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුයි කියලා මේක බලාගෙන ඉන්න දෙමව්පියන්ටත් ඒ වගේම දරුවන්ටත් විශේෂයෙන්ම තමුන් නොදන්නාකම වෙන්න පුළුවන්. විදුලිය හොඳ සේවකයෙක්, නමුත් විදුලිය මාරාන්තික වෙන්න පුළුවන්. ඊට අමතරව කළ යුතු දේවල් ගොඩක් තියෙනවා රජයේ පාර්ශවයෙන්, මහජන උපයෝගිතා කොමිසම මාර්ගයෙන් සහ විදුලි සැපයුම් ආයතන වන CB සහ ලෙකෝ ආයතන මාර්ගයෙන් කළ යුතු දේ බොහෝ තියෙනවා මේ ජීවිත 100 බිඳුවට අඩු කරන්න. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් අපිට සමුගෙන යන්න කාල වේලාව ඇවිත්. අපි අද කතා කරේ බලශක්ති අර්බුදයට පෙනෙන විසඳුම් ගැන. මේ ගැන කතා කරන්න අද අපේ සාකච්ඡාවත් එක්ක එකතු වුණා බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියවලාපිටිය මහත්මයා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා සහභාගී වුණා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ෂණ ජයවර්ධන මහත්මයා. දෙදෙනාටම ආයුබෝවන්. සුබ දවසක්. අද අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරේ. විදුලි කප්පාදුව අපි හැමෝටම ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි පීඩනයක්. ඒ වගේම විදුලි බිලත් එහෙමම තමයි. දෙකම සමානයි. විදුලි කප්පාදුව නතර කරගන්නත් විදුලි බිල වෙනදට වඩා අඩු කරගන්නත් පුළුවන්. ඔබට නැත්තම් අපට අනවශ්‍ය විදිහට දැල්වෙන විදුලි පහනක් නැත්තම් ඔබ ගෙදර භාවිතා කරන විදුලි උපකරණයක් නිවා දැමීමෙන් ස්විච් එක ඔෆ් කිරීමෙන් ඔබට බොහෝ දේවල් සීමා කරගන්න පුළුවන්. අපි වැඩසටහනින් සමගන යන්නේ යලිත් මෙවැනි සාකච්ඡාවක් එක්ක ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක එතෙක් ප්‍රාර්ථනාව ඔබට සුවදායි දවසක්. ආයුබෝවන්.